පාවුල්ගේ දෙවන සහ තුන්වන මිෂනාරි ගමන්. පාවුල්තුමාගේ දෙවන සහ තුන්වැනි මිෂනාරි ගමන්. අපි ක්‍රියාපොත ඉගෙන ගනිමින් සිටියා. ප්‍රේරිතයන්ගේ ක්‍රියාද ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාද යනුවෙන්. අපි දකිනවා ප්‍රේරිතයන්ගේ ක්‍රියා සහ ශුද්ධාත්මයන්ගේ වහන්සේගේ ක්‍රියාවන් එකතු වී බලවත් ගොඩනැගිල්ලක් ගොඩනැගුණා. ඒ තමයි දෙවියන් වහන්සේගේ සභාව පොළවේ ගොඩනැගුණා. සුභාරංචි උදෙසාම ජීවත් වූ මිනිසෙක් ජාතීන් තුල දේශයන් තුල සුභාරංචි උදෙසාම ජීවත් වුණු මිනිසෙක් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් යයි දහස් ගණන් මිනිසෙයින් හට අනාවරණේනුත් ඉගැන්වීමේනුත් තර්ක සහ විවාදේනුත් පුදුම සහ ලකුණු වලිනුත් ඔප්පු කරපු මිනිසෙක් කියන දේ තේරෙනවද? යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි. ජුදෙව්වරුන්ට තියෙන ප්‍රශ්නේ ඕකනේ. අදටත් ජුදෙව්වරුන් කියන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේයි. ප්‍රතික්ෂේප කරනවා. යාඥා කරන්නේ දේශය ගැන. මොකද හේතුව යේසුස් වහන්සේට තව කාර්යයක් ඒ දේශේ කරන්න තිබෙනවා ඉදිරි කාලයේදී. මේ පාවුල්තුමා ජුදෙක් රෝමානු සිටිසන් තිබුණු ජුදෙක්. ඔහු රට රාජ්‍යයන් වලට ඇතුල් වෙලා යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි යුදෙව්වරුන්ට දේවානුභාවයෙන් ආලේපේනුත් ඒ වගේම තර්ක විතර්ක වලිනුත් ඉගැන්වීමෙනුත් පුදුම සහ ලකුණු වලිනුත් ඔප්පු කරන්නට යදුනා යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි කියන. ඒ වගේම මේ පාවුල්තුමා නව ගිවිසුමේ දේව ධර්මය පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවත් එක්ක ලස්සනට ඇඳලා ඔවුන්ට ඔප්පු කරා ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය තමයි යේසුස් වහන්සේ කියලා. මේ පාවුල්තුමා ඔහු නිකං සුභාරංචි කිය ඇවිද්ද නොවේයි. ඔහු විශාල ආයෝජනයක් මිනිස්සුගේ ජීවිතවල කරා ලොකු බලපෑමක් ඇති කරා. ඔවුන්ට අමතක කරන්න බැරි සත්‍යතාවයන් තර්කයෙන් ඔප්පු කරලා පෙන්නුවා. මොකද හේතුව බොහෝ ධනවතුන්, බොහෝ බලවතුන්, බොහෝ උගතුන්ට පාවුල්තුමා සුභාරංචි දේශනා කරපු නිසා. මේ තමයි සාවුල් නොහොත් පාවුල්. ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ ඔහු දමස්කයට සභාවට පීඩා කරන්න යන අතරේදී තමයි යේසුස් වහන්සේ දර්ශනය වෙලා ඔහුගේ ජීවිතයට අත ගහලා ඔහුගේ හැරීම සිද්ධ වුණේ. ඒ අතර ඔහු යෙරුසලමට ආවා. ගෝලෙන්ව මුණ ගැස්සුණා. ඔහු ඊළඟට අන්තිෝකියට ගියා. අන්තිෝකිය ඔහු සේවය කරමින් සිටියා බර්නබස් එක්ක. ඊට පස්සේ බර්නබස් සමග පළවෙනි මිෂනාරි ගමන ගිහිල්ලා නැවත ආවා අන්තිෝකියට. අන්තිෝකියට ආවට පස්සේ ඔහුට සභාව මුණ ගැහෙන්න නැවත යෙරුසලමට යන්න අවස්ථාවක් ලැබුණා. මතකද අර නියඟේදී ඇවිල්ලා සභාව මුණ ගැහිලා ඒකෙන් අවස්ථාවක් සිදු වුණා. පළවෙනි මිෂනාරි ගමනේ සාක්ෂි පේත්‍රස්ට, යොහන්ට, යාකෝබ්ට එක්ක බෙදා ගන්නට, ගෝලෙයින් එක්ක බෙදා ගන්නට අවස්ථාව ඔහුට ලැබුණා. යෙරුසලමේ පීඩාවක් හටගත්තා. ඒ පීඩාවේදී හෙරෝද් යොහන්ව මැරුවා. යොහන්ගේ බෙල්ල කපලා මැරුවා. ඒ පීඩාව පසු කරගෙන නැවතත් පාවුල් බර්නබස් නැවත අන්තිෝකියට ආවා. 15 වෙනි පරිච්ඡේදයෙන් තමයි දෙවෙනි මිෂනාරි ගමන ආරම්භ වෙන්නේ. 15:36 ඉඳලා කතන්දරය ආරම්භ වෙන්නේ බෙදීමක් එක්කයි. පාවුල් සහ බර්නබස් වෙන්වීමෙන් කතන්දරය ආරම්භ වෙනවා. කීප දවසකට පසු පාවුල් බර්නබස්ට කතා කොට අප විසින් ස්වාමින් වහන්සේගේ වචනය ප්‍රකාශ කළා වූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙසදැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය. බර්නබස්ද මාක් නම් ලත් යොහන්ද තමුන් සමග කැඳවාගෙන යන්ට කැමති වූයේය. නමුත් පාවුල් ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියා වූ තැනැත්තා තමුන් සමග කැඳවාගෙන යාම නුසුදුසුයයි සිටුවේය. ඒ ගැන සැර විවාදයක් හටගත් බැවින් ඔවුහු එකිනෙකෙනාගෙන් වෙන්ව ගියෝය. බර්නබස් මාක් කැඳවාගෙන කූප්‍රසයට නැවෙන් ගියේය. නමුත් පාවුල් සීලස් තෝරාගෙන සහෝදරයන් විසින් ස්වාමින් වහන්සේගේ අනුග්‍රහයට බාර දෙන ලදුව පිටත් වී සභාවන් ස්ථීර කරමින් සිරියාව සහ කිලිකියාව මැදින් ගමන් කළේය. මෙන්න පළවෙනි මොහොත. පාවුල් බර්නබස්ගෙන් වෙන් වුණා. වෙන් වුණු කතන්දරේ මාතෘකාව යොහාන් මාක්. ඇයි හේතුව? යොහාන් මාක් දුර්වල වුණු මිනිසයා. ඒ නිසා පාවුල් කැමති වුණේ නැහැ ඔහුව ගෙනියන්න. බර්නබස්ට ඔහුව ගෙනියන්න ඕන කම තිබ්බා. සර විවාදයක් ඇති වුණා. දෙන්න වෙන් වුණා. නමුත් සභාවේ ආශිර්වාද කරලා දෙන්නව දෙපැත්තට පිටත් කර හැරියා. සිරියාවේ මැදින් ගියා. ඔබ දන්නවාද මේ යුගයේදී මේ පළාත අයිතිය සිරියාව. මේ පළාතට කියන්නේ සිරියාව කියන්නේ. දැන් ඔබ ඉන්න සයිදා, සීදෝන්, බේරුට්, බිබ්ලොස් සිරියාව.
තමයි මේ පළාතට කියන්නේ. මේ යුගය වන විට. යෙරුසලම තිබිච්ච පළාතට කිව්වේ ඊශ්‍රායල කියලා නෙමෙයි පලස්තීනය කියලා. ඒ යුගයේදී පලස්තීනය නමින් හැඳුන්වුවා යේසුස් වහන්සේගේ යුගයේදී. දෙවැනි පියවරට එමු. තිමෝතියස් පවුල්ට එකතු වෙනවා 16:1 සිට 5 දක්වා. තිමෝතියස් පවුල්තුමා ළඟට එකතු වෙනවා. කවුද මේ තිමෝතියස්? බයිබලයේ කියනවා තිමෝතියස් ගැන තවද ඔහු දර්බේටත් ලූස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියකුගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය. ඔහුගේ පියා ග්‍රීකයෙක්ය. මව යුදෙව්වෙක්, පියා ග්‍රීකයෙක්. ඔහු ලූස්ත්‍රා විදිකිනෝ ඉකෝනිහෙද සිටි සහෝදරයන් අතරේ යහපත් යයි ප්‍රසිද්ධ වූ කෙනෙක්ය. කවුද මේ? මේ තිමෝතියස් ඔවුන්ට එකතු වුණා. තිමෝතියස් ඔවුන්ට එකතු වුණාට පස්සේ මේ සාක්ෂියක් තියෙන මිනිස්සු එකතු වුණාට පස්සේ තවත් වැඩය බොහොම සාර්ථක වුණා. පවුල්තුමාගේ වැඩ කොටස බොහොම සාර්ථක වුණා. 4 සහ 5 වෙනි පදයක කතා කළා කියනවා සාර්ථක වුණා. තිමෝතියස් මුණ ගැසීම. 3 වෙනි පියවර. පවුල් පූර්ණ ශුද්ධාත්ම මඟ පෙන්වීමකින් ගමන් කිරීම ගැන කතා කරනවා 3 වෙනි පියවරට. පවුල් පූර්ණ ශුද්ධාත්ම මඟ පෙන්වීමකින් ගමන් කරන හැටි 6 සිට 10ට පෙන්නනවා. බලන්න ලස්සනට කියනවා 6 සිට 10. ඔහු ආසියාවේදී වචනය කියා දෙන්න ශුද්ධාත්මයන් විසින් තහනම් කරනු ලැබ පිරිගිය සහ ගලාතිය මැදින් ගියෝය. කවුද තහනම් කරේ? එතකොට පාවුල්තුමාගේ වැඩ කොටසදී පාවුල්තුමා අදහස් කරපු දේ යම් කෙනෙක් නැවතුවා. ඒ තමයි සුදම්ම වහන්සේ. පාවුල්තුමා ඊට ඉහළින් ගියාද? නෑ. ඊට පස්සේ 7 වෙනි පදෙත් කියනවා යේසුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔවුන්ට ඉඩ දුන්නේ නැහැ බිතිනියට ඇතුල් වෙන්න. ඒ අතරේදී රාත්‍රියේ දර්ශනයකින් ඔහු දකිනවා මකිදෝනියට ඇවිත් අපිට උපකාර කරපන්නයි කියන මකිදෝනිය මිනිස්සෙක් නැගිට සිට ඔහුගෙන් අයද සිටියේය. රාත්‍රියේදී ඔහු දර්ශනයකින් මේක දකිනවා. ඊළඟට ඔහු උත්සාහ කරනවා මකිදෝනියට ඇතුල් වෙන්න. මෙන්න පාවුල්තුමා පූර්ණ ශුද්ධාත්ම මඟ පෙන්වීමෙන් ගමන් කරේ. අද සමහර විට සේවකයන් ඇයි වියවුල් වෙන්නේ? තමාගේ අදහසට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. සුභාරංචි සේවකයන් වේවා, දේවදාසයන් වේවා, සමහර විට තමුන්ගේ හිතුවක්කාරකමින් වැඩ කටයුතු කරන්න උත්සාහ කරනවා. නමුත් පාවුල්තුමා පූර්ණ ශුද්ධාත්මයන් වහන්සේගෙන් විමසලා තමයි තමුන්ගේ වැඩ කොටස පියවර ගත්තේ. ඔබගේ ජීවිතයෙන් මතක තියාගන්න ඔබ උන්වහන්සේට සේවය කරන්න කැමති නම් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පියවර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ 3 වෙනි පියවරට. අපි දකිනවා 4 වෙනි පියවර හැටියට පාවුල් පිලිප්පියට පැමිණෙනවා. මකිදෝනිය කියන්නේ මැසිඩෝනියා. මැසිඩෝනියා කියන්නේ මේ ග්‍රීසිය පළාත. ඒ කාලේ එතන තිබිච්ච රාජධානියක් ඒකට කියන්නේ මැසිඩෝනියා. මකිදෝනිය. අද වර්තමාන ග්‍රීසිය එතන තමයි තියෙන්නේ. බයිබලේ ඔබට අහලා තියෙනවනේ අතීනසය. අතීනසය කියන්නේ ඇතන්ස්. ග්‍රීසියේ අගනුවර ඇතන්ස් අතීනසය කියන්නේ. දැන් මම ඒවා ඔබට දැනුවත් කරන්නේ ඔබ බයිබලයේ කියනකොට ඔබට ඒ ගැන අදහසක් එයි. නැත්නම් අපි කූප්‍රසය කියලා කියනවා. නමුත් දන්නේ නැහැ මේ කූප්‍රසය අපේ අල්ලපු රට. සයිප්‍රස්. හරි. ඔබ දන්නවද මේ පාවුල්තුමා බොහෝ විට ලෙබනනේට ඇවිල්ලා තියෙනවා කියලා? බොහෝ අර ලෙබනනේට ඇවිල්ලා තිබෙනවා. ජේසුස් වහන්සේට වඩා වැඩි ප්‍රමාණයකින් පාවුල්තුමා මේ ලෙබනනේට පය ගහලා තියෙනවා. පාවුල්තුමා මිෂනාරි ගමන් වලින් මිෂනාරි ගමන් දෙකක් නිම කළෙත් මේ තීර්වල තියෙන වරායෙන්. අරාබියන් සූර් කියලා කියනවා. ඉංග්‍රීසියෙන් ටයර් කියලා කියනවා. බයිබලයේ තීර් කියන නමින් සඳහන් කරනවා. ඔබට තේරුණා නේද? දැන් එතනින් පස්සේ සුදම වහන්සේගේ මඟ පෙන්වීමත් ඔස්සේ ඔහු ඇතුල් වුණා මකිදෝනියට ඇතුල් වුණා. ඊට පස්සේ මකිදෝනියෙන් ඔහු ඇතුල් වෙනවා පාවුල් පිලිප්පියට ඇතුල් වෙනවා 16:11 ඉඳලා. 16:11 කතා කරනවා. එහිදී අපි ත්‍රෝවසෙන් නැව් නැගී කෙලින්ම සමෝත්‍රාකියටද පසුවදා න්‍යාපොලිසටද යාත්‍රා කර එහි මකිදෝනියේ නුවරක් වූ ඒ දිශාවේ ප්‍රධාන නුවර හා රෝමයන්ගේ වාසයක් වූ පිලිප්පියට ඇවිත්. පිලිප්පියට ඇතුල් වෙනවා. මෙන්න ඔහුගේ ගමන් මාර්ගයේ යන දිශාව බලන්න. මේ පිලිප්පියේදී ඔහුට ආරංචි වෙනවා නුවර දොරටුව ළඟ තිබෙනවා යාඥා කණ්ඩායමක්. 13 වෙනි පදයේ කියනවා සබත් දවසේදී අපි පිටත් වී නුවර දොරටුවෙන් පිටත යාඥා ස්ථානයක් ඇතැයි අපට කල්පනා වුණ ගංගාව අද්දරට ගොස් හිඳගෙන රැස්ව සිටි ස්ත්‍රීන්ට කතා කළෙමු. ඒ ස්ථානයේ තව විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ ස්ත්‍රීන් අතරින් රත්නිල් වස්ත්‍ර විකුණපු බිස්නස් ව්‍යාපාරය කරපු ලිදියා ඇදහිමට ආවා. 16:4 ලිදියාගේ ඇදහිම. ඒ වගේම 16 ඉඳලා 18 කියනවා ශාස්ත්‍ර කීමේ ආත්ම ඇති තරුණියක් නිදහස් වෙනවා. ශාස්ත්‍ර කීමේ ආත්ම ඇති. බොහෝ අය මේ තරුණියව පාවිච්චි කරලා ව්‍යාපාර කෙරුවා. මේ තරුණිය යක්ෂාත්මෙන් නිදහස් වුණා. මතක තියාගන්න ඔය ලංකාවේ ඔය ඉන්නේ ශාස්ත්‍ර කියන මිනිස්සුන්ගේ ඇඟේ තියෙන යක්ෂාත්මයක්.
සමහර අය යාඥා කාණ්ඩ හදනකොට කියනවා යාඥා කරන්න එපා, දේවවරමක් තියෙන්නේ යවන්න එපා කියලා. දන්නවා ඉතින් අපි යාඥා කරොත් යනවා කියලා. ඒ හින්දා කියනවා යවන්න එපා, දේවවරමක් තියෙන්නේ කියලා. අපි දන්නවා පැහැදිලිව යක්ෂයා. එයා සිතනවා මොකද එයාට ව්‍යාපාර කරන්න පුළුවන්. මොකද යක්ෂයා සාස්ත්‍ර කියනවා. ඔව්. දැක්කා වගේ කියනවා. මෙන්න ෆිලිප්පියේ. ඒ 4 වෙනි පියවරේදී. 5 වෙනි පියවරේදී පාවුල් සහ සීලස් සිරකිරීම සහ නිදහස් වීම ගැන කතා කරනවා. 16 වෙනි පරිච්ඡේදයේ. පාවුල් සහ සීලස් සිරගත වීම සහ නිදහස් වීම. දැන් මේ පිලිප්පියේදී මේ සිද්ධිය වුණේ. පිලිප්පියේදී මේ සිද්ධිය සිදු වෙන්න හේතුව මොකද්ද? අර ශාස්ත්‍ර කියන තරුණියව බිස්නස් කරපු ස්වාමිවරුන් පාවුල්ටයි සීලස්ටයි විරුද්ධව නඩු ආසනේ නඩු කිව්වා. ඒ ස්ථානයේදී නඩුකාරයෝ පාවුල්ටයි සීලස්ටයි ඇඳුම් ඉරලා කෝටු වලින් තලන්න නියම කෙරුවා. 16:22. එවිට සමූහයා ඔවුන්ට විරුද්ධව එක්ව නැගිටුනේය. නඩුකාරයෝද ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා ඔවුන්ට කෝටු වලින් තලන්ට අනකලෝය. කෝටු වලින් තැළුවා විතරක් නෙමෙයි ඊළඟට ඔවුන් රැකවල් කරන්න කියපු නිසා ඔවුන්ව හිරගෙදරට දාලා ඔවුන්ට මාංචු දාලා ඔවුන්ව හිරේ තැබුවා නඩුකාරයින් විසින්. මේ කොහෙද? මේ යෙරුසලමේ නෙමෙයි. අද බොහෝ වෙලාවට මේ ඔක්කොම කියනකොට හැමෝටම මේ යෙරුසලමේ සිද්ධ වුණා වගේ. නෑ. මේ පිලිප්පියේ, මේ ග්‍රීසිය පළාතේ, මකිදෝනිය පළාතේ, පිලිප්පියේ ඒ ස්ථානයේදී පාවුල් සහ සීලස් දැන් සිරකූඩුවේ දමා තිබෙනවා. නමුත් අපිට 25 සහ 26 වෙනි පදයේ 16 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මධ්‍යම රාත්‍රියේදී පාවුල් සහ සීලස් මොනවද කළේ? නමුත් මධ්‍යම රාත්‍රියේදී සාවුල්ද සීලස්ද යාඥා කරමින් ස්වාමින් වහන්සේට ගී කීවෝය. දඬු කඳේ ගහලා ගලේ පෙරාගෙන ඔවුන් ගී කියනවා. සිරගෙදර ඉන්න මිනිස්සු අහගෙන සිටියා. හදිස්සියේ මොකද උනේ? ප්‍රශංසාව මැද්දේ පොළොව කම්පාවක් ඇති වුණා. පීඩාවේදී ප්‍රශංසා කරන්න. මතක තියාගන්න සේවය ඔබ සේවය කරන්න කැමති නම් සේවය පීඩාව වෙනවා. පීඩාවේදී ඔබ මොකද කරන්න ඕන? ප්‍රශංසා කරන්න. ප්‍රශංසා කරන්න. ඒ ප්‍රශංසාවේදී පොළොව කම්පා ඇති වෙනවා. හිරගෙදර කැළඹුණා, දොරවල් ඇරුණා. බලන්න. ප්‍රශංසාව තුලින් හිරගෙදර මුලාදෑනියා සහ පවුලේ අය එදා රාත්‍රියේ යේසුස් වහන්සේව අදාහගත්තා. හලෙලූයා. මුලාදෑනියා සහ පවුලේ අය යේසුස් වහන්සේව අදාහගත්තා. ඔවුන්ගේ තුවාල බැන්දා, ඔහුට භෝජන මේසයක් සංග්‍රහ කෙරුවා. ඔවුන් රැකවල් කරගෙන හිටියා. පවුවේදා මුලාදෑනින්ට එනවා අනක් ඔවුන්ව යන්න අරින්න කියලා. පාවුල්තුමා නැගිටලා කියනවා අපි රෝමයෝ නඩු අහන්න නැතුව එහෙම එළියට යන්නේ නැහැ. කොහොමද ගණන්? පාවුල්තුමාගේ අපි රෝමයෝ. අපි එහෙම නඩු අහන්න නැතුව එළියට යන්නේ නැහැ. අන්තිමට නඩුකාරින්ට මුලාදෑනින්ට උනා ඇවිල්ලා අනේ යන්න. ඇයි දන්නවා? රෝමෙයින්ටයි දැන් තලලා තියෙන්නේ නඩු අහන්න ඉස්සල්ලා දඬුවම් කරලා. පාවුල්තුමා හරි ප්‍රඥාවන්තයි. පාවුල්තුමා හරි නුවණක්කාරයි. පාවුල්තුමා ඒව හරියට පාවිච්චි කරනවා. තමුන්ගේ කාරණාව වෙනුවෙන්, සුභාරංචිය වෙනුවෙන්. මෙන්න ඔහුට ස්වාමීන් වහන්සේ දුල තිබිච්ච ප්‍රඥාව හිරගෙයින් එළියට එන්න මුලාදෑනින් ඇවිල්ලා බැගහැපැතිල්ලීමක් කරනු ලැබුවා. ඒක 5 වෙනි කාරණය. 6 වෙනුවට පාවුල් තෙසලෝනිකයට එනවා. 17:1 සිට එනවා. ඔව්හු පම්පිලිය හා අපලෝනිය මැදින් ගොස් තෙසලෝනියට ආවේය. එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය. පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස් සබත් දවස් 3ක් ඔවුන්ට කතා කර ලියවිලි තෝරා දෙමින්. පාවුල්තුමා බයිබලයේ කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔහුට ලියවිලි තෝරා දෙන්න. ක්‍රිස්තුස් වහන්සේව ලියවිලි වලින් පැහැදිලි කර දුන්නා. කොහෙදිද? තෙසලෝනියේදී. දැන් පාවුල් තෙසලෝනියේදී සිනගෝගයට ඇතුල් වුණා. කොහෙද ඔහු යන්නේ? සිනගෝගයට තමයි ඔහු පළවෙනියට ඇතුල් වුණේ. සිනගෝගය කියන්නේ මොකද්ද? සිනගෝගය කියන්නේ රැස්වීම් ශාලාව, ධර්මශාලාවක්. දේවමාලිගාව නෙමෙයි. දැන් ඔවුන්ගේ දේවමාලිගාව ජුදෙව්වරුන්ට අහිමි වුණානේ. එකක් එක කඩලා බිඳලා දැම්මට පස්සේ දේවමාලිගාව අහිමි වුණා. ඒ වගේම ඔවුන්ව මේ අධිරාජ්‍යයන් විසින් විසිරෙව්වනේ. බබිලෝනියේ, සිරියාවේ, යුරෝපා කරේ ඔවුන්ව විසිරෙව්වනේ. ඒ විසිරුණු වෙලාවේදී ඔවුන් මොකද කරගත්තේ? උන්ට දේවමාලිගාව නැති නිසා ඔවුන් ධර්මශාලා හදාගත්ත, එකතු වෙලා වචනය අසන්න,
ගීතිකා කරන්න, යාඥා කරන්න සිනගෝගවල තමයි එක කරේ. අදටත් ලෝක පුරාවටම යුදෙව්වන් ඉන්න ස්ථානවල සිනගෝගයක් තියෙනවා. ඔබ දන්නවාද මේ ලෙබනන් එකෙත් එකක් තියෙනවා. ඒකට යුදෙව්වෝ එනවා. ලෙබනන් එකේ යුදෙව්වෝ ඉන්නවද? ඔව් ලෙබනන් එකේ ලෙබනීස් යුදෙව්වෝ ඉන්නවා. පුරවැසියන් මේ රටේ ඉන්නවා. ඊළඟට තෙසලෝනියට පැමුණුණා. ඒ වෙලාවේදී ඔව් දේශනා කරා. බොහෝ අය අදහගත්තා කියලා බයිබලයේ කියනවා තෙසලෝනියේදී. නමුත් ඔවුන්ට විරුද්ධව යුදෙව්වරුන් පැමිණ පීඩා කරන්න පටන් ගත්තා. ඒ පීඩා කරන්න පටන් ගත්ත වෙලාවේදී පාවුල්ව සීලස්වයි ඔවුන්ට අල්ලගන්න බැරුව ගිය නිසා ඔවුන් පාවුල සහ සීලස්ව පිළිගත් යාසොන් කියන මිනිස්යාව අල්ලගෙන යාසොන්ව නඩු ආසනයට ගෙනහිල්ලා යාසොන්ට විරුද්ධව වැඩ කරලා යාසොන්ට අපදීලා නිදහස් කෙරුවා. බලන්න පාවුල්තුමා ගිය ස්ථානවල මුහුණ දෙන්න තිබිච්ච කාරණා. නමුත් මතක තියාගන්න මේ තුල තමයි අද යුරෝපයේ ක්‍රිස්තියානි වී තිබෙන්නේ. ලෝකයේ වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තියානි වී තිබෙන්නේ මේ දේවල් වල ප්‍රතිඵලයක් හැටියට. මෙන්න පාවුල්තුමා තෙසලෝනියට ආපු මොහොතේදී සිදුවෙච්ච දේ. හත්වෙනි කාරණාව හැටියට අපි දකිනවා සහෝදරයන් විසින් පාවුල්ව තෙසලෝනිකයෙන් පාවුල් සහ සීලස්ව දර්බයට යවනවා. දැන් අපි පොන්චි සිතියමක් බලමු. දැන් නැත්තම් අපිට මෙලෝදියක් තේරෙන්නේ කොහෙද මේ ඉන්නේ කියලා. මෙන්න දෙවෙනි ගමන. ඔහු පටන් ගත්තේ අන්තියෝකියෙන්. අන්තියෝකින් පටන් ගත්තා. මේ ඊළඟට තාර්සස් පේනවා නේද? දර්බය පේනවා නේද? ලුස්ත්‍රාව, ඉකෝනිය. ප්‍රසීදිය තියෙනවා. ත්‍රෝවස් තිබෙනවා. පිලිප්පිය, මෙන්න තෙසලෝනිකාව. මේක බේරිය. දැන් මේ වටේ තමයි මේ පාවුල්තුමා මේ යන්නේ. මේ ආසියාව පළාත, මේ සිරියාව පළාත. ප්‍රධාන රාජධානීන් තිබ්බ මේ කාලේදී. අපිට තේරෙනව නේද? මේ වෙන පාට වලින් තියෙන්නේ. නොයෙකුත් රාජධානී. ඊළඟට ඔහු ග්‍රීසිය පැත්තට ඇතුල් වෙනවා. පේනව නේද? මේ මැසිඩෝනියා, මකිඩෝනියා. ඒතර මැසිඩෝනියාවට ඇතුල් වුණා කියන්නේ ඔහු වර්තමානයේ යුරෝපයට ඇතුල් වෙලා තියෙන්නේ. මේ කතා කරන්නේ යේසුස් වහන්සේගේ කාලේ. ඔවුන් පයින් ගියා. හිතන්න. අපිට තේරෙනවද? මොකටද ඔහු ජීවත් වුනේ? සුභාරංචිය වෙනුවෙන්. සාක්ෂිකාරයෙක් වීමේ පරමාර්ථය තමයි ඔහුට තිබුණේ. අනර්ග බලාපොරොත්තුවක් නේද? ඔහු එතනින් එනවා දර්බයට ඇතුල් වෙනවා. දර්බයේ වැසියන්ගේ උතුම්කම ගැන බයිබලයේ කතා කරනවා. කියවන්න බලන්න කවුරු හරි 17:11 කියනවා තෙසලෝනිකේහි අයවලුන්ට වඩා උතුම් වූයමක් නිසාද ඔහු මේ කාරණා මෙසේදයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින් සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. කොහේ අයද? දර්බයේ මිනිස්සෙයින් වචනය පිළිගත්තා. දර්බය. කොහෙද දර්බය තිබ්බේ? මෙන්න මේ හරුත් පෙන්වන්නේ දර්බය තමයි. ඔවුන් තෙසලෝනිකේට වඩා හරි වෙනස් තිබුණා. නමුත් ඔබ දන්නවද මේ යුදෙව්වරුන් තමයි මේ ඔක්කොටම බාධා කරේ. බයිබලයේ කියනවා මේ පාවුල්තුමාගේ මුළු ගමන් පළවෙනි දෙවෙනි තුන්වෙනි වතාවෙදිම පාවුල්තුමා ගිහිලා පිපිදීමක් ඇති කරපු හැටියේ කොහේවත් ඉඳලා එනවා යුදෙව්වරුන් සෙට් එකක්. ඇවිල්ලා එතන ආවුල් වියවුල් කරනවා. විතරක් නෙමේ පාවුල්තුමාව මරන්නට කුමන්ත්‍රණය කෙරුවා බොහෝ විට. මේ යුදෙව්වරු මාරස් මේගොල්ලෝ හින්දම පොළවට ස්වාමීන් වහන්සේගේ සැලැස්මත් ඇවිල්ලා නමුත් යේසුස් වහන්සේව බාරගන්න සූදානම් නැහැ. බලන්න. මෙන්න යුදෙව්වරු. නැවත යුදෙව්වරු සෙනග කලබන්න පටන් ගත්තා. එතන සඳහන් කරනවා. සහෝදරීන් පාවුල් සීලස් සහ තිමොතිව ප්‍රවේශයෙන් පිටත් කරනවා. 18 වෙනි පරිච්ඡේදයේ පදයේ වෙනකොට ප්‍රවේශයෙන් පිටත් කරනවා. ඊළඟට 8 වෙනුවට පාවුල් අතීනසේ කොහෙද තියෙන්නේ? ග්‍රීසියේ අගනුවර ඇතන්ස්. පාවුල්තුමා ඇතන්ස් වල 17 ඉඳලම ඔක්කොම කතා කරන්නේ 17 ඉඳලා පාවුල් අතීනසේ ඇතන්ස් වල. ඔබ කැමතිද ඇතන්ස් වලට යන්න? රෝමයට යන්න කැමතිද? මෙතනින් යම්මයි යන්න යනවා. මගේ වචනේ මේ අහන සමහර අය එදාට මට කියන්න යනවා පාස්ටර් එදා කිව්වා නේද රෝමයට යන්න යනවා ඇතන්ස් වලට යන්න යනවා කියලා. ඒ අය එදාට මට කෝල් කරලා කියන්න යනවා පාස්ටර් මම ඇතන්ස් වල. දෙවියන් අසර කරන්න බැරි දෙයක් නෑ මගේ සහෝදරයා සහෝදරිය. දෙවියන් අසර කරන්න බැරි දෙයක් තියනවද? දෙවියන් අසර සියල්ල කරන්න පුළුවන්. අදහන්න විශ්වාස කරන්න. පාවුල්තුමාව අභියෝගයට ගන්න. ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් කරනවා. 17 ඉඳලා පාවුල්තුමා ඇතන්ස් වල සිටින්නේ. සීලස් සහ තිමොතියට ඉස්සෙල්ලා පාවුල්තුමා ඉක්මනින් ඇතන්ස් වලට ආව හේතුව පාවුල්තුමාගේ තිබිච්ච මරණ තර්ජනය නිසා. සීලස් සහ තිමොති පස්සුව ආවා.
පාවුල්තුමා ඇතන්ස් වලදී වෙළඳම්පලේ දේශනා කරන්න විවාද කරන්න පටන් ගත්තා. දවුර හන්දියේ. අපෙත් ඉන්නවා දේව මෙහෙට පස්සේ දවුර හන්දියට බහැලා යේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන්නන්. ඇතන්ස් වල සාක්ෂි දරනවා. ග්‍රීසියේ හිටපු පඬිතෙයින් ගැන බයිබලේ කතා කරනවා. ලියලා තියෙනවද පඬිතයෝ? මේ පඬිතයෝ කියන්නේ මේ අපි විවාහ කරන මේ මිනිහම පඬිතෙක්. එහෙම නෙමෙයි මේක මේ ගෞරව නාමයක්. ග්‍රීසියේ හිටිය ඇතන්ස් වල තමයි ලෝකේ හිටපු උපරිම පඬිතයෝ හිටියේ. ඔව් අද යුරෝපය මේ වගේ සදාචාරාත්මකයි ඔය මිනිස්සු දකින මහා ලොකු සම්ප්‍රදායක් යුරෝපයේ බිහි වෙලා තියෙනව නේද? මිනිස්සු දකින අමුතු යුරෝපයේ නිකන් ස්වර්ගය වගේ දැකලා දකින සංස්කෘතියක් බිහි වෙලා තියෙනව නේද? මේ තමයි මේ ග්‍රීසියේ හිටපු දර්ශනවාදීන්ගේ මත සහ ඒ අයගේ ලිය කියවිලි ඒ අයගේ ප්‍රබල ඉගැන්වීම් තුලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ට අද එවැනි සංස්කෘතියක් සහ සංවර්ධනයක් තිබුණ නමුත් ඔවුන්ට යේසුස් වහන්සේ නැහැ. ඉතින් රෝසි මෑතකදී මට කිව්වා මේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මේ හිටපු දර්ශනවාදීන්. ඔවුන්ට යේසුස් වහන්සේට වඩා ලොකුයි ඒ දර්ශනවාදීන්. ග්‍රීසියේ හිටියේ. ග්‍රීකයින් තමයි මේ ගැන පිස්සුවෙන් හිටියේ. ග්‍රීකයින් අධ්‍යාපනයට සහ දැනුම ගැන ඔල්මාදයෙන් හිටපු සෙනගක් ග්‍රීසියේ හිටපු ග්‍රීකයෝ. පාවුල්තුමාට සිදු වුණා මේ පඬිතෙයින් සමග වාද විවාද කරන්නට. ඒ අවස්ථාවේදී 17 එනකොට පාවුල්තුමාට නමක් දැම්මා. බලන්න නම මොකද්ද කියලා? 17 පඬිතයන්ගෙන් සමහරෙක්ද ඔහුට මුණ ගැසුණෝය. සමහරෙක්ද මේ වාචාලයා මක්කියන්ට හදනවාදයි කීවෝය. පාවුල්තුමාට හොඳ නමක් පට බැඳුනා. වාචාලයා. ඔබ අහන්න කැමති නැද්ද මේ නම? මේ මිනිස්සුන්ගේ මේ වාචාලයෝ ටික ආයෙත් ඇවිල්ලා යේසුස් වහන්සේ ගැන කියන්න. හරි. වාචාලයා. මෙන්න පාවුල්ට ලැබිච්ච නාමය. අද අපිට වෙන නම් තිබෙනවානේ. බයිබල් කාර්යයා. පිස්සුනේ පිස්සු කට්ටිය. අපිට හොඳ පිස්සුවක් තියෙනවා. ස්වර්ගික පිස්සුව. අපි දන්නවා ඔය ලෝකෙ මිනිස්සුන්ගේ මහ ප්‍රඥාවන්ත කම්වලට වඩා ඒ ස්වර්ගික පිස්සුවේ තිබෙන උතුම් කමත් සමාදානයත් හලෙලුයා බයිබලයේ කියනවා යේසුස් දෙවියන් වහන්සේගේ මෝඩකම කරන කොටගෙන ප්‍රඥාව නෙමෙයි දෙවියන් වහන්සේගේ මෝඩකම පාවුල්ට දේශනා කිරීමට අවස්ථාව ලැබුණේ අතර මේ ග්‍රීකයෝ හරි කැමති අලුත් දේවල් අහන්න. අන්න මේ මයිනිහා අලුත් දේවල් කියනවා. අලුත් දෙවි කෙනෙක් ගැන කතා කරනවා. අලුත් මාර්ගයක් ගැන කතා කරනවා. හරි සංකීර්ණයි. ග්‍රීකයින්ට ඊට වඩා දෙයක් නැහැ. දැන් ග්‍රීකයන් කියනවා ඇවිල්ලා අපිට දේශන පවත්වාපල්ලා. හරි දැන් පාවුල්තුමාට අවස්ථාව දේශනා තියන්න පාවුල් හට ඒක අවස්ථාව ලැබුණා. පාවුලේ ස්ථානයේ තමයි අතීනසේ මිනිස්සෙනි. මම නුඹලා දෙවිවරුන් අදහනවා. ඇදහිීමට බොහොම ලැබිව සිටින බව මම දැක්කා. මම නුඹලාගේ පූජාසන අතරින් සක්මන් කරනකොට මට හම්බුණා පූජාසනයක්. නාදුනන දෙවි කෙනෙකුට යයි ඒකේ නම් ගසා තිබෙනවා. මම නුඹලාට පෙන්වා දෙන්න යනවා කවුද මේ නාදුනන දෙවියන් වහන්සේ කියලා. එදා ඇතන්ස් වල ඉන්න මිනිස්සෙයින්ට ඔවුන්ගේම පූජාසන පාවිච්චි කරලා පාවුල්තුමා සාක්ෂි දෙනවා. ඒ නාදුනන දෙවියන් වහන්සේ තමයි පිය වූ මැවුම්කාර දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ වන ක්‍රිස්තුස් වහන්සේ පොළොවට ආවා. ක්‍රිස්තුස් වහන්සේ ගැන උන්ට සාක්ෂි දුන්නා. යම් මිනිසෙයින් අදහ ගැනීමට පැමුණුනාය කියලා 17:34 සඳහන් කරනවා. කොහෙදද? ග්‍රීසියේ ඇතන්ස් වලදී. පාවුල්තුමා ප්‍රබල නගරවල බලවත්ව සේවය කරා. 9 වෙනුවට පාවුල් කොරින්තියට පැමිණීම ගැන කතා කරනවා. 18:5 ඉඳලා පාවුල්තුමා කොරින්තියට පැමිණෙනවා. පාවුල්තුමා කොරින්තියට පැමිණුණා මොහොතේදී පාවුල්තුමාට විශේෂ යුවලක් මුණ ගැසෙනවා. කොරින්තියේදී කවුද දෙන්නගේ නම? ෆැමිලි එකක්. husband and wife. අකිලා සහ ප්‍රිස්කිලා. අකිලා සහ ප්‍රිස්කිලාව පාවුල්තුමාට මේ කොරින්තියේදී හම්බෙන බව 18 5 වෙනි පදයෙන් පහළට එනකොට ඔබට හම්බ වෙනවා. 18:1 සිට සඳහන් කරනවා කොරින්තියේ පාවුල්තුමාගේ කාරණාව. එතනදී අකිලා සහ ප්‍රිස්කිලා ගැන කතා කරනවා 18 මුල් කොටසේදී කතා කරනවා. ඔවුන් එකම කර්මාන්තයක යෙදিলা සිටියා කියලා කියනවා. කූඩාරම් සෑදීම. පාවුල්තුමාට වෘත්තියක් තිබ්බා කූඩාරම් සදනවා. ඒ කාලේ කූඩාරම් විශාල ව්‍යාපාරයක්. අකිලා සහ ප්‍රිස්කිලාත් කූඩාරම් සදන්නන්. ඒ නිසා ඔවුන් එකතු වුණා බොහොම ඉක්මනටම. හේතුව ඔවුන් එකම කර්මාන්තයක් කරපු අය. අකිලා සහ ප්‍රිස්කිලා කොරින්තියේදී ඔවුන්ට හමු වෙනවා. කොරින්තිය සහ මකිදෝනියේ පාවුල්තුමා ප්‍රතික්ෂේප වුණා.
කොරින්තිය සහ මකිදෝනියේ පාවුල්තුමා ප්‍රතික්ෂේප කරන්න යෙදුණා. ඒ අතර සිනගෝගයේ මුලාදෑනියෙක් සහ බොහෝ අනික් අය අදහා ගැනීමට ආවා කියලා 18 සිට 8 දක්වා තියෙනවා. ඔහු එතනින් අහක්ව ගොස් දෙවියන් වහන්සේට නමස්කාර කරා වූ තීස්තස් යුස්තස් නම් මිනිසෙකුගේ ගෙට ගියේය. ඔහුගේ ගේ සිනගෝගයට යාව තිබුණේය. සිනගෝගයේ මුලාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමග ස්වාමින් වහන්සේ කෙරෙහි අදහා ගත්තේය. කොරින්ති වරුන් බොහෝ දෙනෙක් අසා අදහාගෙන බෞතිස්මය කරනු ලැබුවෝය. ඒ අතර ස්වාමීන් වහන්සේ රාත්‍රියේදී පාවුල්ට දර්ශනයක් දෙනවා. පාවුල්ට කතා කරන ස්වාමීන් වහන්සේ මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ තුල ඔබ සේවයේ ගමන යනකොට සුද්ධාත්මයන් වහන්සේ නිතර ඔබට කතා කරනවා. යේසුස් වහන්සේ ඔබට කතා කරන්න පටන් ගන්නවා. ඔබ කැමතිද යේසුස් වහන්සේගේ හඬ අසන්න? එහෙනම් ස්වාමීන් වහන්සේට සේවය කරන්න පටන් ගන්න. සේවය කරන්න පටන් ගන්න. බයිබලයේ කියනවා 9 ස්වාමින් වහන්සේ රාත්‍රියේ දර්ශනයකින් පාවුල්ට කතා කොට නුඹ බය නොවි නිශ්ශබ්දව නොසිට කතා කරපන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. කිසිවෙක් නුඹට අනතුරු කරන ලෙස නුඹට විරුද්ධව නොඑන්නේය. මට මේ නුවණ බොහෝ සෙනඟ සිටිති කීසේක. ඔහු දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් අතරේ උගන්වමින් එක් අවුරුදු සමසක් එහි වාසය කළේය. ඔහු නිකන් සිටියේ නැහැ. ඔහු මොනවද කරන්නේ? කොරින්තියේ අවුරුදු එකමාරක් නැවතිලා සේවය කරා. අවුරුදු එකමාරක් නැවතිලා සේවය. බලන්න මේ ස්ථානේ කොරින්තියේ විතරක් අවුරුදු එකමාරක් ඉඳලා තියෙනවා. මේ වගේ පාවුල්තුමා අවුරුදු කීපයක් ගත කරලා තමයි එක මිෂනාරි ගමනක් ඉවර කරලා යන්නේ. ඔබ හිතන්න එපා අද කාලේ වගේ මෙතනට ගියා, එතනට ගියා, අතනට ගියා සතියකින් ගෙදර ගියා. නෑ. සතියෙන් ගෙදර යන්න බැරුව ගියා. උට අවුරුදු ගාණක් ගියා මේ ගමන ඉවර කරලා නැවත තමුන්ගේ සභාවට යන්න. මේක විශාල මිෂනාරි ගමනක්. සූදානම් දෙවැනි මිෂනාරි ගමනකට ඇතුල් කරගන්න ඔබේ ජීවිතය. ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කරන්න. සභාවත් එක්ක ගමන් කරන්න. ලැස්තිද සිර්වන්? ලැස්තිද? ලැස්ති සිසනිලු. සිසනිලු අහනවද යනසේ? ස්වාමීනි ඔය ඉක්මනට ඇහුවට උත්තර දෙන්න පුළුවන්ද මට? ලැස්තිද? අපිට ලැස්ති. මතක තියාගන්න මේ පුංචි පටු ක්‍රිස්තියානි ආකල්පයක් මෙතන තියාගෙන ගමන් කරන්න එපා. මේක ලොකු කරගන්න. මේ සභාව උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේ මේ සභාවෙන් උත්සාහ කරන්නේ මේ සෙනඟට අන්න ඕක කරන්න. මෙතන විශාල කරගන්න. අපගේ සිත් විශාල වී තිබේ. විශාල කරගන්න. මගේ සිත උන්වහන්සේ විශාල කරන්න යෙදුණු හින්දා තමයි අපි මේ සේවය කරන අතරතුරේදී ස්වාමීන් වහන්සේ මට දර්ශනයක් දුන්නා බංග්ලාදේශ සෙනඟ වෙනුවෙන් වැඩ කරන්න. ඔබ යාඥා කරනවද ඒ ගැන? ඊළඟට ස්වාමීන් වහන්සේ දර්ශනයක් දුන්නා. ඉංග්‍රීසි සේවයක් ආරම්භ කරන්න ඕන. සිසරෝසියෝ මට හම්බෙන්න ඉස්සෙල්ලයි මම කිව්වේ ඉංග්‍රීසි සේවයක් පටන් ගන්න ඕන කියලා. ඒ අතරතුරේදී ඔන්න සිසරෝසියෝ මට මුණ ගැහෙනවා. ආයෙත් අවුරුදු ගණනකට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ සිත විශාල කරලා තියෙනවා. මේවා දිහා බලන්න. සභාව කරන වැඩ දිහා බලන්න. විශාල වෙන්න. යාඥා කරන්න. මේ සභාව විශාල දර්ශනයක් තියෙන සභාවක්. මට කනකාටුයි සමහර අයට ඒ ගැන කිසිදු අදහසක්වත් නැහැ. උන්ට සභාව මෙහෙම අයින් වෙලා යනවා කියන එක දැනෙන්නෙත් නැහැ. මොකද හේතුව? මේක මාව කැඳු සාණය. මගේ ජීවිතේ මම එහෙම තමයි වැඩ කළේ. සමහර අවස්ථා ඇවිල්ලා තියෙනවා දාලා දුවන්න හිතෙනවා. සමහර මේ පාස්ටර්ගෙන් අහන බැනුම් අහගන්න බැරුව. හොඳ දෙයක් කරත් මොකුත් කියන්නේ නරක එකක් මොන හරි එකක් වැරදුනොත් ආගන්න එනවා ගොඩක්. දුවන්න බෑ. සලස්ම තියෙන ස්ථානේ අතහැරියොත් මගේ සලස්මනේ අවුල් වෙන්නේ. අද මිනිස්සෙන්ට මේක සෙල්ලමක්. ඉතින් ඔබ ඉගෙන ගන්න. මෙතන තව කෙනෙකුට ඒක නොවෙන්න. ඉගෙන ගන්න. යමෙක් හිතන්න පුළුවන් පාස්ටර් පාඩමක් උගන්වන්න යන්න. කවදාකවත් නැහැ. සභාවට පාඩමක් නැහැ. කවදාකවත් නැහැ. කවදාකවත් නැහැ. ඒකෙන් මම තමයි දුක් විඳින්න යන්නේ. ඇයි සැලැස්මෙන් පිටපණින් නිසා. ඔබ ස්වාමීන් වහන්සේ මේ ගොඩනගන සැලැස්මේ පරීක්ෂායේ පීඩායේ අවිහිරකම්මේ විවේචනයේ දෝෂාරෝපණයේ ඔබට එන්න යනවා. මතක තියාගන්න. මතක තියාගන්න. මේ ඔබ එක්කෙනාට මම මේ කියන්නේ. එක්කෙනාට මේ හැමෝටම එනවා. මතක තියාගන්න. ළඟ එනවා. මතක තියාගන්න. ළඟ එනවා. හරි. ඔයාලට තේරෙනවද මම මේ කියන්නේ? කියන්න හදන දේ. පණින්න එපා ස්වාමීන් වහන්සේ එක් කරගෙන යනකම්. දවසක මගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ තව තැනකට එක් කරගෙන යයි. ඒ ස්වාමීන් වහන්සේගේ දවසේදී මම පාවුල්තුමා අභියෝගයක් කරගන්නේ. ඔබගේ ජීවිතයට අභියෝගයක් දෙන්න. දර්ශනය ලැබුවා යේසුස් වහන්සේගෙන්. පණිවිඩය ලැබුණා 18 9 සිට 11 දක්වා නේද? ඔව් 9 සිට 11 දක්වා.
දර්ශනය ලැබුවා. ආයෙත් යුදෙව්වරුන් ආව කොරින්තියට. යුදෙව්වරු ඇවිල්ලා පාවුල්තුමාට විශාල හිරිහැරයක් කරන්න උත්සාහ කරා. පාවුල්තුමාව අරගෙන ගියා ගිලියෝ ළඟට නඩු කියන්න. ගිලියෝ ඇහුවා මොකද්ද නඩුව? මේ මිනිස්සු අපේ ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරනවා. කවුද මේ කියන්නේ? යුදෙව්වරුන් කියනවා. ගිලියෝ යුදෙව්වෙක් නෙමෙයි. ගිලියෝ කියනවා ඒක උඹලගේ ප්‍රශ්නයක්. ව්‍යවස්ථාව මගේ නෙමෙයි. නුඹලගේ. මේවා වචන, මේවා කාරණා. මේ මිනිස්සයා ගැන මොනවද වෙන කතා කරන්න තියෙන්නේ? පාවුල්තුමා කතා කරන්න උත්සාහ කරනකොට ගිලියෝ කතා කරන්න දුන්නේ නැහැ. ගිලියෝ අර නඩු ගෙනාපු ඔක්කොම මිනිස්සුව පන්නලා දැම්මා කියලා තියෙනවා බයිබලේ. එලවලා දැම්මා. මොනවද මේ නඩු? කොහෙදිද? කොරින්තියේදී. ගිලියෝ නඩුව ප්‍රතික්ෂේප කරලා සෙනග එලවලා දැම්මා. ඊළඟ කාරණේදී 10 වෙනි පියවරට පාවුල් ගමන නිම කරමින් අන්තිෝකියට නැවතෙන ගමන. කොරින්තියේ සිටි අකිලා සහ ප්‍රිස්කිලා සමග පාවුල්තුමා එනවා එපීසයට. එපීසෙන් කයිසාරියට එනවා. කයිසාරියට එනවා. සිරියාවට හැරියේම කියලා කියන්නේ ඒකට තමයි. 18 ඉඳලා. මේ ලෙබනන් භූමිය පළාතට ගොඩ බසින එකට තමයි කතා කරන්නේ. අකිලා සහ ප්‍රිස්කිලා සමග ඕ කොරින්තියේ ඉඳලා එපීසයට වෙනකම් එනවා. එපීසේදී ඔවුන්ව දමා තබලා ඔව් කයිසාරියට එනවා. 18 20 21 කයිසාරියට. කො කයිසාරිය? මේ තියෙන කයිසාරිය. ඔයාලට පේනවනේ අපි ඉන්න භූමියට කිට්ටුව කියලා. මේ තියෙන අපි ඉන්න පළාත. මේ ෆිනීෂියා කියන්නේ ලෙබනන්. ෆිනීෂියන්ස්ලා තමයි ලෙබනිස් කියන්නේ. වර්තමාන ලෙබනිස් කියන්නේ මේ ෆිනීෂියන්ස්ලා. ඒ භූමි පළාතට පහලින් ඔව් කයිසාරියට ගොඩ බස්සිනවා. 20 ඉඳලා කියන තවත් කලක් නැවතී සිටින ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලූ කල්හි ඔහු එකඟ නොවි ඔවුන්ට ආචාර කොට දෙවියන් වහන්සේ කැමති සේක් නම් නුඹලා ළඟට නැවත එන්නෙමි කියා එපීසෙන් නැව් නැගුණේය. ඔහු කයිසාරියට ගොඩ බැස ගොස් සභාවට ආචාර කොට අන්තිෝකියට බැස ගියේය. සභාවට ආචාර කොට කියන්නේ සභාවට ආචාර කරන්න ජෙරුසලමට ආවා. කයිසාරියෙන් ඔහු ගොඩ බැස්සා. පොඩි දුරක් නේ තියෙන්නේ. ජෙරුසලමට ඇවිල්ලා සභාවට ආචාර කරාට පස්සුව නැවත ඔහු මේ සීදොන් හරහා, බේරුට් හරහා, බිබිලොස් හරහා, ත්‍රිපොලි හරහා ඔහු යනවා අන්තිෝකියට. සිරියාවට. අපි ඉන්නේ විශේෂ භූමියක නේද? ඊට විශේෂ භූමියක අපි ඉන්නේ. මුල් මිෂනාරි ගමන් සිදු වෙච්ච භූමියේ. පාවුල්තුමාගේ ජීවිතය අපිට ආදර්ශයක් නේද? ප්‍රබල ආදර්ශයක්. මෙන්න පාවුල්තුමාගේ ජීවිතය. මෙන්න දෙවෙනි මිෂනාරි ගමන. පාවුල්ගේ ජීවිතය අපිට අභියෝගයක් නොවේද කියලා බලන්න. මම බොහොම සරල අර්ථ විවරණ දේශනයක් ඔබට කළේ පින්තූරයක් ගොඩනගන්න මුල් සභාවේ සේවය කෙරුණේ කොහොමද කියලා ඔබට පෙන්වන්න. අපිත් ඒකෙම කොටස්කාරයෝ නොවේද? අපිට අද පුළුවන් ද පොළවේ ඉඳගෙන සෙල්ලම් කරන්න? සමිති සමාගම් වගේ සභාව පවත්වගෙන යන්න අපිට පුළුවන් ද අද? අපිට තියෙන විශාල වගකීමක්. පාවුල්ගේ දෙවන සහ තුන්වන මිෂනාරි ගමන්. මුලින් ඉඳලා ක්‍රියාපොත ගැන පුංචි පින්තූරයක් ඇති කර ගනිමුද? මුලින්ම අපි කරා ක්‍රියාපොත හැඳින්වීම එක යටතේ. ක්‍රියාපොත හැඳින්වීම. දෙවනුවට කිතුණු සභාවේ ආරම්භය කළා. තුන්වෙනි පාඩමට ආවා සභාව කෙරෙහි ඇති ස්වර්ගික හස්තය. හතරටම ඔබට ආවා මුල් සභාවේ යාඥාව. මුල් සභාව යාඥාවේ සභාවක්. පස්වෙනුවට ආවා සුභාරංචි ක්‍රියාව. ක්‍රියාපොතේ සඳහන් සුභාරංචි ක්‍රියාව. ප්‍රබල සුභාරංචි මෙහෙයුමක් තියෙනවා මේ ක්‍රියාපොතේ. 6 වෙනි දේශනාවේදී මම කෙරුවා සාවුල්ගේ හැරීම සහ කැඳවීම. 7 වෙනි දේශනාව මම කරා ඊළඟට පාවුල්ගේ පළවෙනි මිෂනාරි ගමනෙන් පාඩම්. ඊළඟට මම 8 වෙනි දේශනාවට ආවා පාවුල්තුමාගේ දෙවන සහ තුන්වෙනි මිෂනාරි ගමන්. ඒ 8 වෙනි දේශනාව. ඒ අතර ක්‍රියාපොතෙන්ම තව පුද්ගලයෙක් ගැන විශේෂ දේශනාවක් කරා දවසක. බර්නබස් අභියෝගමත් මිනිසෙක් අනුශාසනාවේ පුත්‍රයා. දැන් 8 වෙනි දේශනාව පාවුල්තුමාගේ දෙවන සහ තුන්වෙනි මිෂනාරි ගමන්. අපි දෙවන මිෂනාරි ගමන සිතියම් වලින් බැලුවා. පාවුල්තුමා
ටිකක් විශාල ගමනක් ගිහිල්ලා ගමන නිමකොට නැවත අන්තිෝකියෙන් ඔහු නැවැත්තුවා. නමුත් ඔහු අන්තිෝකියට යන්න ප්‍රථමයෙන් ඔහු එපිසියෙන් කයිසාරියට ඇවිල්ලා කයිසාරියෙන් ඔහු ජෙරුසලමට ආව සහෝදරයින්ව මුණ ගැසෙන්න. ඒ ජෙරුසලමේ තිබිච්ච සභාව, ප්‍රධාන සභාව, පේත්‍රස් යොහන් යාකොබ් සිටපු සභාව. ඔහු සාක්ෂි දරලා ඔවුන්ට වාර්තා කරලා ඔහු නැවත ගියා අන්තිෝකියට. යම් කලකට පසු පාවුල්තුමාට නැවතත් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමක් ආවා. තමුන් විසින් පිහිටවපු තමුන් විසින් පෝෂණය කරපු සෙනගව නැවතත් ගිහිල්ලා බලලා එන්න ඕන කියලා. ඒක ඔහුගේ හදවතේ තිබිච්ච දෙයක්. ඔවුන් වැඩ කටයුතු හොඳට කරගෙන යනවද? අඩුපාඩු තියනවද? තව හදන්න දේවල් තියනවද? ගිහිල්ලා බලා එන්න ඔහුට උණක් ඕමනාකම තිබ්බා. ඒ නිසා අන්තිෝකියේ කලක් නැවතී සිටි පාවුල්තුමා සභාවන් ශක්තිමත් කරන්න නැවත පිටත් වෙන්න පටන් ගත්තා. ඒ කාලේ ඔවුන්ට වයිබර් නෑ, WhatsApp නෑ. මම කාලයක් ලෙබනන් එකට දේශනා කරා කුවේට් වල ඉඳලා. Skype එකෙන් කීප දෙනෙක් එකතු වෙලා පාස් සායිද්ගේ පල්ලිය ඇතුලේ දේශනා කෙරුවා. මට මතකයි දවසක් පාස් සායිදුත් මාගේ එක්ක ඉඳගෙන කතා කෙරුවා. දැන් මේ කණ්ඩායමට මම මුල්ලේ ඉඳලාම දේව වචනය බෙදා ගනිමින් සිටියා. කුවේට් එකේදීත් ලංකාවේදීත් සමහර අවස්ථාවල ජෝර්දානියට ගිය වෙලාවේ ජෝර්දානිය ඉඳගෙනත්. දැන් අපිට තිබුණ එක මාධ්‍යයන් සභාව ශක්තිමත් කරන්න, සභාවට සේවය කරන්න. අපිට තියෙනවා සෙනග ශක්තිමත් කරන්න. අපිට තියෙනවා සෙනග බලා ගන්න. අපි යමු 18ට. පවුල් අන්තිෝකියේ සිට පළවෙනි පියවර එපීසියට ගමන් කරනවා. 18 23 බලන්න මොනවද තියෙන්නේ. රයිට් හරි. ඔහු එහි කලක් පසුකොට පිටත්ව පිළිවෙලින් ගලාතියේ සහ පිරිගියේ පළාත මැදින් ගොස් සියලු ගෝලයන් ස්ථීර කළේය. කලක් නැවතිලා හිටියේ කොහෙද? අන්තිෝකියේ. ඔහුට තිබිච්ච මව් සභාවේ ඔහු කාලයක් නැවතිලා හිටියා. දෙවනි මිෂනාරි ගමන ඉවර කරාට පස්සේ ඊට පස්සේ ඔහු පටන් ගත්තා නැවත පිටත් වුණා. 19 පළවෙනි පදේ මොනවද කියන්නේ? පළවෙනි පදේ. තවද අපොල්ලස් කොරින්තියේ සිටියදී පාවුල් ඉහළ පළාත් මැදින් ගොස් එපීසට ඇවිත් සමහර ගෝලයින් සම්බව. දැන් පාවුල්තුමාගේ සේවයේදී මිෂනාරි තුන්වෙනි මිෂනාරි ගමනේදී ඒ කතන්දරේ අපොල්ලස් කියන චරිතයටත් ප්‍රධාන ස්ථානයක් දීගෙන තමයි මේ ස්ථානයේ කතාව ආරම්භ වෙන්නේ. අපි අපොල්ලස් ගැන චුට්ටක් බලමු. 24 සිට 28 දක්වා. 18 24 ඉඳලා 28 දක්වා කවුරු ගැනද සඳහන් කරන්නේ? අපොල්ලස් ගැන. දැන් අපි අනුශාසනාවේ පුත්‍රයා ගැන චරිතය ගැන අපි කතා කළා වගේ පොඩ්ඩක් අපොල්ලස් ගැනත් කතා කරමු. මොකද පාවුල්තුමාගේ මේ මිෂනාරි ගමනේ සිද්ධියේදීම සටහනක් තියෙනවා අපොල්ලස් කියන මේ අනර්ග දේවදාසයා ගැන. ඒ ස්ථානයේ කියනවා අලෙක්සැන්ද්‍රියේහි උපන්නා වූ උගතෙක් වූ අපොල්ලස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසියට ආවේය. ඔහු වනාහි ලියවිලි ගැන බලවත්ව සිටියේය. ඒ මනුෂ්‍යයා ස්වාමීන් වහන්සේගේ මාර්ග ගැන උගන්වනු ලැබ ආත්මයෙන් ජීවිතව සිට යේසුස් වහන්සේගේ කාරණා ගැන හරියාකාර කතා කර ඉගැන්වුවේය. ඒත් ඔහු යොහන්ගේ බෞතිස්මය පමණක් දැනගෙන සිටියේය. ඔහු සිනගෝගයේදී නිර්භීතව කතා කරන්නට පටන් ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස් අසා ඔහු තමන් ළඟට කැඳවාගෙන දෙවියන් වහන්සේගේ මාර්ග වඩා හරි ලෙස ඔහුට තෝරා දුන්නේය. තවද ඔහු අකායට යන්ට සිතූ කල්හි සහෝදරයෝ ඔහු ධෛර්ය කොට ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය. ඔහු එහි පැමිණි කල අනුග්‍රහය කරන කොටගෙන අදහගෙන සිටි අයට බොහෝ උපකාර කළේය. මක්නිසාද ඔහු යේසුස් වහන්සේ ක්‍රිස්තුස් බව ලියවිලි වලින් පෙන්වා ප්‍රසිද්ධියෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජය කළේය. මෙන්න අපොල්ලස් ගැන සිදුවීම. බලවත් ගුරුවරයෙක්ව සිටින්නට ඇති. දැන් මේ අපොල්ලස්ගේ ක්‍රියා කිරීමක් සඳහන් කරලා තිනවා එපීසියේදී, ඒ අතරතුරේදී. මේ වෙනකොට එපීසියෙන් නැවතිලා හිටියා යුවලක්.
අකිලා සහ ප්‍රිස්කිලා. අකිලා සහ ප්‍රිස්කිලා කියන ෆැමිලි එක. පවුල. එපීසියෙන් නැවතුන පාවුල්තුමා ඊළඟට පිටත් වෙන මොහොතේදී. දැන් මේ අතර අපොල්ලස්ට හම්බෙනවා මේ දෙන්නව. මේ දෙන්න හම්බෙනකොට ඒ දෙන්න දකින්න අපොල්ලස් බලවත් කමින්. හරි මේ ජුදෙව් මිනිස්සයා බලවත් කමින් ජුදෙව්වරුන්ට සාක්ෂි දෙන හැටි. ඔවුන් ඒ ගැන මවිත වුණා. ඔවුන් ඊළඟට ඔවුන් සමග එකතු කරගෙන ඔවුන්ට තවත් දුරටත් ඉගැන්නුවා. තව දුරටත් කියා දුන්නා. මොකද අකිලා සහ ප්‍රිස්කිලා දේව වචනය පිළිබඳ හොඳ මනා දැනුමක් සහ ලැබපු කෙනෙක්. මොකද ඔවුන් විශේෂයෙන්ම පාවුල්තුමත් එක්ක යම් කාලයක් රැඳී සිටපු කෙනෙක්. බලවත් ගුරුවරයෙක් එක්ක සිටපු කෙනෙක්. ඒ වගේම ඔව් ශුද්ධාත්ම බෞතිස්මය ගැනත් ඒ ස්ථානයේ තමයි ඉගෙන ගත්තේ. මේ බලවත් සේවකයා එදා තමයි දැනගත්තේ රයිට්. තවත් බෞතිස්මයක් තියෙනවා. ශුද්ධාත්ම බෞතිස්මය. ඒ හරහා ඔව් ඒ කාරණා තේරුම් අරගෙන තව දුරටත් ඔහුගේ සේවය බලවත් වෙන පිණිස ඔහු ඒ ආලේපය ලැබුවා. ඒ අපොල්ලස් කියන ස්වාමින් වහන්සේගේ ගුරුවරයා නැත්නම් අපොල්ලස් කියන ඉවැන්ජලිස්ට්වරයා දේවදාසයා. ඒ අනතුරුව එපිසේ බලවත් සුද්ධාත්ම වැගිරීමක් ගැන කතා කරනවා 19 වෙනි පරිච්ඡේදයේ. 19 1 සිට 7 දක්වා බලවත් සුද්ධාත්ම වැගිරීමක් ගැන කතා කරනවා. එහිදී මොකක්ද උනේ? තවද අපොල්ලස් කොරින්තියේ සිටියදී දැන් අපොල්ලස් පිටත් වෙලා ගියා. පාවුල් ඉහළ පළාත් මැදින් ගොස් එපිසයට ඇවිත් සමහර ගෝලයන් සම්භව. අපිට සඳහන් නැහැ පාවුල්තුමාට අපොල්ලස් සම්බුණා කියලා. දැන් සමහර ගෝලයින්ව පාවුල්තුමාට හම්බෙනවා එපිසියේදී. පාවුල්තුමා ප්‍රශ්නයක් අහනවා. නුඹලා අදාහගත් කල ශුද්ධාත්මයන් වහන්සේ ලැබුවෝයිදයි ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු නැත. ශුද්ධාත්මයන් වහන්සේ ඇති බවත් නොඇසිමි කීවේය. එසේ වී නම් නුඹලා මොන බෞතිස්මයක් ලැබුවෝයිදයි ඔහු ඇසුවේය. යොහාන්ගේ බෞතිස්මයයි ඔහු කීවෝය. පාවුල් කතා කොට යොහාන් පසුතැවිල්ලේ බෞතිස්මයෙන් බෞතිස්ම කොට සෙනකට කතා කරමින් තමාට පසු එන තැනන් වහන්සේ කෙරෙහි එනම් යේසුස් වහන්සේ කෙරෙහි අදහ ගන්නා ලෙස සෙනකට කීවේයයි කීය. ඔහු ඒ අසා ස්වාමී යේසුස් වහන්සේගේ නාමයට බෞතිස්මය කරනු ලැබුවෝය. පාවුල් ඔවුන් පිට අත්හැබූ කල ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණිසේක. ඔහු අන්‍ය භාෂාවලින් කතා කරමින් අනාගත වාක්‍ය කීවෝය. ඒ මිනිස්යන් සියල්ලෝ 12 දෙනෙක් පමණ වූවෝය. දැන් අපොල්ලස් ගැන කතා කරද්දිත් අපොල්ලස් ඒ වෙන විට ලබා තිබුණේ යොහාන්ගේ බෞතිස්මය. ඔවුන් එන්න පැමිණෙන්න ඉන්න ගැලවුම්කාරයා දෙස බලමින් පසුතැවීමක් ඇති කරගෙන බෞතිස්මයක් ලැබුවා පැමිණෙන්න ඉන්න ගැලවුම්කාරයා උදෙසා. අපි වෙනියෙන් ඇවිල්ලා ජීවිතය දීලා මැරිලා නැගිටපු යේසුස් වහන්සේ ඉන්නේ අපට අනාගතයෙන්ද අපට අතීතයෙන්ද? අපිට අතීතයෙන්. ඒ නිසා එදා වුන් අනාගතයේ පැමිණෙන්න ඉන්න යේසුස් වහන්සේ ගැන විශ්වාස කරගෙන තමයි බෞතිස්මය ලැබුවේ. යොහන්ගේ බෞතිස්මයේදී. නමුත් අද දැන් අපි ලබන්නේ අතීතයේ අපි වෙනින් පූජාවක් කරලා නිම කරපු යේසුස් වහන්සේගේ ප්‍රතිඵලය ඉදිරියේ ඉඳගෙනයි අපි දැන් බෞතිස්මය ලබන්නේ. ඒ නිසා තමයි පාවුල්තුමා මේ අවස්ථාවේදී කිව්වේ ඔවුන්ව නැවතත් යේසුස් වහන්සේගේ නාමයට බෞතිස්මය කරන්න කියලා. ඒ කලාට පස්සේ පාවුල්තුමා අත තබලා ආඥා කරා. බයිබලයේ කියනවා ඔවුන් පිට ශුද්ධාත්මයන් වහන්සේ පැමුණුණා. ශුද්ධාත්ම බලය ඔවුන් පිට පැමුණුණා. ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. මෙන්න බලවත් ශුද්ධාත්ම වැගිරීමක් එපිසේ සිටපු ගෝලයින් කෙරෙහි ක්‍රියාපොතේ 19 වෙනි පරිච්ඡේදයේ සිට 7 දක්වා. 3 මාසක් පාවුල්තුමා එපිසේ නැවතිලා සිටියා. ඒ වගේම වසර 2ක් තුරානස්ගේ ශිල්පශාලාවේ දේශනා කරා කියලා බයිබලයේ සඳහන් කරනවා. 19:9. එස්සනේ කියනවා නමුත් සමහරු මුරණ්ඩුව අකීකරුව සමූහයා ඉදිරියේ ඒ ලබ්ධි මාර්ගය ගැන දොස් කී කල්හි අර මාස 2 ඇතුළතදී ඔහු ඔවුන් ළඟින් අහක්ව ගෝලයන් වෙන් කරගෙන තුරානස්ගේ ශිල්පශාලාවෙහි දවස්පතා තර්ක කරමින් සිටියේය. වසර 2ක සේවයක් පැවතුණා මේ ස්ථානේ. අපි කතා කරන තාම එපිසියේ 3 මාසක් එපිසියේ සේවය කරා. එතනදී ඔහුට ප්‍රශ්න එනකොට ඔහු තමුන්ට ගෝලෙන් සාදාගෙන ගියා තමුන්ගේම තැනක් අරගෙන. කොහෙද? තුරානස්ගේ ශිල්පශාලාව. ඒ කියන්නේ ඔඩිටෝරියම් එකකට ගිහිල්ලා මං හිතන්නේ කුලී ගෙවලා ඔහු ඔහුගේ සේවය පටන් අරගෙන අවුරුදු 2ක් කරා. ඒ අතරද බොහෝ ජනතාව සුභාරංචි ඇසුවා කියලා 19:10 කතා කරනවා. ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන් වහන්සේගේ වචනය
ඇසුවෝය කියලා බයිබලයේ කියනවා. අනර්ගයි නේද? බොහෝ ජනතාව සුභාරංචිය ඇසුවා 10 වෙනි පරිච්ඡේදයේ එනකොට. ඒ වගේම පාවුල්ගේ සේවයෙන් පුදුම ලකුණු වුණා කියලා 11 12 කියනවා. සුව කිරීම, යකුන්දුරු වීම. එතන තමයි සඳහන් කරන්නේ පාවුල් කෙරෙහින් පිස්නා කඩයක් අරගෙන ගියත්, රෙදි කැබැල්ලක් අරගෙන ගියත් පාවුල් ළඟින් එයා ඇසුව වුණා. විශාල ලෙස හස්කම් වෙන්න පටන් ගත්තා මේ පිස්සේදී, මේ මුල් පියවරේදී 3 වෙනි මිෂනාරි ගමනේ. මේක හරි ප්‍රශ්නයක් වුණා යකදුරන්ට. දැන් යකදුරන්ට පාඩි. යකදුරෝ බලනවා පාවුල්තුමාට සුවඳ දුමුත් නැහැ, මලුත් නැහැ, තෙලුත් නැහැ, පහනුත් නැහැ. සිද්ධාස්ථානත් නැහැ, මණ්ඩපත් නැහැ, මඩුත් නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් දුර්වයන් කියනකොට දුර්ව වෙනවා. යකදුරෝ මේක අනුකරණය කරන්න පටන් ගත්තා. 13 කියනවා නමුත් තනින් තන සංචාරය කරන යකදුරු වූ යුදෙව්වරුන්ගේ සමහරුන් නපුරු ආත්ම වැහි සිටි අයින් කෙරෙහි ස්වාමී යේසුස් වහන්සේගේ නාමය කියන්න පටන්ගෙන පාවුල් දේශනා කරන්නා වූ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට අන කරමි කිව්වෝය. පාවුල් දේශනා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට අන කරනවා. නියම කාරණයක් ඒක. යකදුරු වලගත්ත. ඊට පස්සේ මොකද උනේ? මේ අතර ප්‍රධාන සිද්ධියක් තියෙනවා. ප්‍රධාන පූජක වූ සෙකුවාගේ පුත්‍රයෝ 7 දෙනෙක් මේක කරන්න පටන් ගත්තා. ප්‍රධාන පූජකයාගේ පුත්‍රයෝ සෙකුවාගේ පුත්‍රයොත් හිතුවා අපිත් කරන්න ඕන මේ වැඩේ. පාවුල් කතා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් අපිත් මේක දුරු කරන්න ඕන කියලා. ඔවුන් කරන්න පටන් ගත්තාම මොකද උනේ? යක්ෂාත්මය සෙකුවාගේ පුත්‍ර 7 දෙනාට කියනවා අපි පාවුල්වත් දන්නවා. අපි යේසුස්වත් දන්නවා. නුඹලා කවුද කියලා ඔවුන් පිටට පැමිණිලා පහර දීලා ගුටි දීලා ඇඳුම් ඉරලා නිර්වස්ත්‍රව ඔවුන් පැනලා දුවා. මේ පිසේ පවුල්තුමාගේ 3 වෙනි මිෂනරි ගමනේදී බලවත් ලෙස ආත්ම වැගිරීමක් සිද්ධ වුණා. 17 18 සහ 20 බලවත් ආත්ම ගැලවීමක්. නන් දෙසින් ආපු මිනිස්සු ගැලවෙන්න පටන් ගත්තා. විවිධ මාදිලිය මිනිස්සු යේසුස් වහන්සේව අදහ ගන්න පටන් ගත්තා. බලන්න. ඒක ගැන සඳහන් කරනවා 17 18 සහ 20 වෙනි පදයේ සඳහන් කරනවා. ඒ වගේම 10 වෙනි පදයේදී එනවා යකදුරන් තමුන්ගේ වෘත්තිය අතහැරලා යේසුස් වහන්සේව අදහගෙන තමුන් ළඟ තිබිච්ච යంత్ర මන්ත්‍ර ගුරුකම් පොත් වටිනා පොත් ගෙනල්ලා පිච්චුවා. ඒ වගේම 19 20 සහ 22 පාවුල්තුමාට තිබෙන විශිෂ්ට දර්ශනය ඔහු කතා කරනවා. මොකක්ද ඔහුට තිබිච්ච විශිෂ්ටම දර්ශනය? රෝමයට යෑම. මේ දේවල් නිම වූ කල පාවුල් මා යෙරුසලමට ගියායින් පසු රෝමයද දකින්ට ඕනෑයි කියා මකිදෝනිය සහ අකාය මැදින් ගොස් යෙරුසලමට යන්ට ආත්මයෙන් නියම කරගත්තේය. ඔහු තමාට සේවය කළ අයගෙන් 2 දෙනෙකු වන තිමොතියස්ද එරස්තස්ද මකිදෝනියට යවා තමාම කලක් ආසියාවෙහි නැවතී සිටියේය. පාවුල්තුමා එතනදී අනාවරණය කරනවා ඔහුගේ උත්තරීතර කැඳවීම සම්බන්ධව සඳහන් කරනවා. එතන තවත් එපීසියේ කාරණයක් ගැන සඳහන් කරනවා. එපීසියේ අර්තෙමිස්ගේ දේවාලයේ සිද්ධිය. එපීසියේ අර්තෙමිස්ගේ දේවාලයක් තිබුණා. දෙවි කෙනෙකුට 19:23 ඉඳලා. අර්තෙමිස්ගේ දේවාලයට ගොඩාක් විශාල ව්‍යාපාරයක් තිබුණා. මොකක්ද ඒ ව්‍යාපාරය? රූප හදන්නෝ. රූප රිදී රූප සාදන්නන්ගේ විශාල ව්‍යාපාරයක් සහ සමිතියක් තිබුණා. දේවතා රූප සාදන්නන්ගේ ප්‍රධානියා දෙමේත්‍රියස් කර්මාන්තකරුවන් කැළඹුවා. මේ පාවුල් ගැන කලබනවා. මේ පාවුල් කරන දෙයින් මොකද්ද අපිට ඉදිරියට වෙන්න යන්නේ? මේ දේවතාවියටත් අපහාස වෙන්න යනවා ඉදිරියේදී. කැළඹුවා. නමුත් ඔවුන්ට පාවුල් අල්ලගන්න බැරුව ගියා. පාවුල්ව පිළිගත්ත පාවුල් වෙනුවට ගායපස් අරිස්තාකර් මුලාදෑනින් වෙත අල්ලාගෙන ගියා. මෙතන විශාල කෝලහලයක් ඇති වුණා මේ අවස්ථාවේදී. ඔවුන්ට ඕන පාවුල් අල්ලගන්න. බයිබලයේ කියනවා මේ සිද්ධියේදී පාවුල් ඉදිරිපත් වෙන්න උත්සාහ කරනවා මේකට. සූදානම් වුණා. නමුත් පාවුල්ගේ සමාගම්කාරයින් එකට ඉඩ දුන්නේ නැහැ. දැන් පාවුල් වෙනුවට දෙන්නේ කල්ලගෙන ඉන්නේ. පාවුල්ට ඕන යන්න ගිහලා ඉදිරිපත් වෙන්න එතනට. බයිබලයේ කියනවා පාවුල්ගේ සමාගම්කාරයින් පාවුල්ව නවත්ත ගත්තා. ඒ වගේම මුලාදෑනින් පාවුල්ට පණිවිඩ එව්වා ඉදිරිපත් වෙන්න එපා. එවැනි සිද්ධියක් සිද්ධ වුණා මේ කාරණාවේදී. ඔවුන් නිශ්චල කරගන්න බැරුව ගියා. මුලාදෑනියෙක් ආවා මේක නිශ්ශබ්ද කරන්න. අලෙක්සැන්ඩර්. නමුත් අලෙක්සැන්ඩර් ජුදෙව්වෙක් බව මේ සෙනඟ එපීසේ සෙනඟ දැකන ගත්තට පස්සේ ශබ්දේ දෙක වුණා. ඊට පස්සේ අපි දකිනවා නුවර ලේකම්වරයෙක් ප්‍රඥාවන්ත බුද්ධිමත් ලේකම්වරයෙක් නැගිටලා සෙනඟව නිශ්ශබ්ද කරලා සෙනඟට කාරණා පැහැදිලි කරලා සෙනඟව විසිරවනවා. ඔව් කාරණා ඉදිරිපත් කරනවා මේක කෝලහලයෙන් විසඳන්න බෑ.
උසාවි තියෙනවා, නඩු දවස් තියෙනවා. නුඹලා ඇවිල්ලා විත්තිකාරයන්ව වෙනුවෙන් නඩු දාන්න. නඩුවෙන් නිගමනය වෙයි මොකද්ද විය යුත්තේ කියලා. ඔවුන් කියනවා මේක ඔබේ නගරයට හොඳ නැහැ, මේක අපිට හොඳ නැහැ, මේක අපිට වැරද්දක්. කොහොමද නඩු අහන්න නැතුව කෙනෙකුට දඬුවම් කරන්නේ? ඔවුන්ව විසිරුවලා හැරියා. සෙනෙගව විසිරුණු ලැබුවා කියලා 19 කියනවා. කොතනද මේ සිද්ධිය සිදු වුණේ? එපිසේ අර්තෙමිස් දේවාලයේ සිද්ධියේදී තමයි මේ කාරණාව සිද්ධ වුණේ. විශාල කැරැල්ල. මට මතකයි කලුතර විශාල කැරැල්ලක් පටන් ගත්තා. කලුතර ඒ වෙනකොට හිටියේ පාස් රොයිස්ටන්. ඔහුට විරුද්ධව ඔහුව මරන්න පවා සැලසුම් කරලා තිබුණා. ඊළඟට මේ ප්‍රශ්නේ ඇවිස්සීගෙන උත්සන්න වෙනකොට අපි කුවේට් වල ඉඳලා නිවාඩුවකට ගිහිල්ලා ලංකාවේ. මම කලුතරට බැස්සා විතරයි. මෙන්න විශාල ප්‍රශ්නයක් ඇහෙන් දැක්කා. දැන් ඒකට ඉදිරිපත් වෙන්න වුණා, ඒකත් එක්ක රැඳෙන්න වුණා ඒ කාලේදී සභාවත් එක්ක. මම ගියේ පොඩ ඇවිදලා කරලා එන්න නමුත් තීන්දුව කරගත්තා මේ වෙලාවේ සභාවෙන් ඉවත් වෙන්න බෑ, සභාව දාලා යන්න බෑ. එදා රාත්‍රියක අවදාන රාත්‍රියක් වුණා. ඒ රාත්‍රිය මම දැනගත්තා අපේ පාලකතුමාට ජීවිත තර්ජනයක් තිබෙනවා කියලා. මරණ තර්ජනයක් තිබෙනවා කියලා. මං ඔහුගේ ඔෆිස් එකට ගිහිල්ලා ඔහුව දේවස්ථානයෙන් ඔහුගේ නිවසෙන් එළියට දානතුරු මම ඔහුව කැමති කරවා ගන්න කතා කරා. පාස්ටර් කරුණාකර පිට වෙන්න, අපි මෙතන ඉන්නවා. කරුණාකර එළියට යන්න, වෙන ස්ථානයකට යන්න අපි ඉන්නවා. ඔහු සූදානම් යන්න. මම කිව්වා ඔබ මෙතනින් යන එක මේ වෙලාවේ අවශ්‍යතාවයක්. ඔබ ආරක්ෂා වෙලා ඉන්න ඕන දැන් මෙතන. ඒ නිසා ඔබ මෙතනින් අයින් වෙන්න ඕන. ඔහු ඒ තීන්දුව ගන්නකම් මට මතකයි මම ඔෆිස් එකේ ඉඳගෙන එකින් එකට ඔහුට කාරණා පෙන්නලා දෙනවා මේක විය යුතුයි කියලා. ඊට පස්සේ අන්තිමට ඔහු තීරණය කරා අයින් වෙලා යන්න. ඔහුව පිටත් කෙරුවා. පිටත් කරාට පස්සේ අපිට මතකයි සභාවේ හිටපු පුරුෂයෝ තරුණයෝ රෑ එළි වෙනකන් තාප්ප වටේ මුරට තියලා තමයි පල්ලිය රැකගත්තේ. රෑ එළි වෙනකන් අපි තාප්ප වටේ එළි වෙනකන් සූදානමින් සිටියා සතුරු ප්‍රහාරයක් ආවොත් යමක් කරන්න. අපි දන්නේ මොනවා කරන්නද කියලා. හැබැයි මම දන්නවා අපේ හිටපු කණ්ඩායමේ හැටියට සතුරු ආවා නම් ඔවුන්ගේ දේවදරුකම අමතක වෙනවා. එපමණ ජයකින් බලාගෙන ඉඳලා මට ඒකත් තර්ජනයක් ඊට පස්සේ. මේ මිනිස්සු පැනලා දුන්නොත් ප්‍රහාරය. මොකද ඔය ලෝකෙ මිනිස්සු දන්නේ නැහැ. ඊට ඒගොල්ලන්ට හපම් මිනිස්සු දෙවියන් වහන්සේව අදාගෙන මෙතන මේ ඉන්නේ. දෙවියන් වහන්සේ කරුණාවෙන් මේ හිටගෙන ඉන්නවා. තර්ජනය. පාවුල්තුමාට එවැනි දෙයක් තිබුණා. පාවුල්තුමාව අයින් කෙරුවා. එන්න එපා. යන්න එපා. ඔබ ඉදිරිපත් වෙන්න එපා. පාවුල්තුමා හරිය නිර්භීතයි. ඔව් බය නැහැ. නමුත් නිලධාරීන් විසින් ඔහුව අල්ලගත්තා, වළක්වා ගත්තා. සෙනඟ විසිරෙව්වා. ඊට පස්සේ 4 වෙනි පියවරට පාවුල්තුමා ග්‍රීසියේ 20:1 පාවුල්තුමා ග්‍රීසියේ කෝලහලය නැවතුණු පසු පාවුල් ගෝලයන් විසින් කැඳවා අවවාද කොට ඔවුන්ට ආයිබෝවන් කියා මකිදෝනියට යන්ට පිටත් වුණේය. ඔහු ඒ පළාත මැදින් ගොස් ඔවුන්ට බොහෝ අවවාද දී ග්‍රීසියට ආවේය. පාවුල්තුමා ඇතුල් වුණා ග්‍රීසියට. මම පළවෙනි පියවර ගත්තා අන්තිෝකින් එපිසියට පිටත් වුණා. දෙවෙනි පියවරට ගත්තා එපිසියේ බලවත් සුද්ධාත්ම වැගිරීමක්. තුන්වෙනි පියවරට මම ගත්තා එපිසියේ අර්තෙමිස්ගේ දේවාලයේ සිද්ධිය. 4 වෙනුවට මම ගත්තා පාවුල්තුමාගේ ග්‍රීසියේ සේවය. බයිබලයේ කියනවා පාවුල් 3 මාසක් ගත කෙරුවා ඒ ස්ථානයේ. පාවුල් ත්‍රෝවසේ දක්වා ගමන් කළා. ගෝලයින් 8 දෙනෙකු ඔහුට පෙරටුව ගියා. ත්‍රෝවසේදී ඔවුන් මුණ ගැසුණා. පිලිප්පියෙන් නැවත ඔවුන් නැව් නැග්ගා. ග්‍රීසියේදී පාවුල්තුමාව ආරක්ෂා ඇතුවයි මෙතනින් පිටත් කළේ. පාවුල්තුමාට තිබිච්ච අවධානය නිසා. ඒ නිසා වෙන්න පුළුවන් බයිබලයේ කියලා තියෙනවා ත්‍රෝවසේ දක්වා ගමන් කළා. ගෝලෙයින් 8 දෙනෙකු ඔහුට පෙරටුව ඇරියා ගමන් මාර්ගේ. 8 දෙනෙක් ඉස්සලා ඔහුට ඉස්සලා ගියා. ගියාට පස්සේ තමයි පාවුල්තුමා ත්‍රෝවසේට ඇතුල් වුණේ. ත්‍රෝවසේදී ඔවුන්ට මුණ ගැසුණා. පිලිප්පියෙන් පාවුල්තුමා නැවත නැව් නැග්ගා. ඒ ස්ථානයේදී ක්‍රියාපතේ සඳහන් කරනවා අපි නැව් නැග්ගා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ පොත ලියන්නේ කවුද? ලූක්තුමා. පිලිප්පියේදී
ලූක්තුමා පවුල්තුමා සමග එකතු වෙලා තිබෙනවා කියන එක සඳහන් වෙනවා. අපි කියන සානවලින් තේරුම ලූක්තුමත් ඔවුන් එක්ක හිටපු අවස්ථා. මතක තියාගන්න. මොකද මේ පොත ලියන්නේ ලූක්තුමා. ඔබට තේරුණාද? මෙන්න පවුල්තුමා ග්‍රීසිය සහ ග්‍රීසිය පසු කරගෙන පිලිප්පියට එන්න නැගුණා. එතනදී ලූක්තුමා ඔවුන්ත් එක්ක එකතු වී තිබෙනවා. ඊළඟට 5 වෙනි පියවරට යුතිකස් පිළිබඳ සිද්ධියක් ගැන කතා කරනවා 27 ඉඳලා 29 ඉඳලා. යුතිකස් පිලිප්පියෙන් නැගලා ත්‍රෝවසයට ආවා කියලා 6 වෙනි පදයේ තියෙනවා. 7 වෙනි පදයේ තියෙනවා සතුවේ පළමුවෙනිදා රොටි කඩන්න රැස් වූ කල. කවදාද රොටි කඩන්න රැස්ුනේ? සතියේ පළමුවෙනිදා. කවදාද සතියේ පළමුවෙනිදා? ඉරිදා. සමහර නිකායන් වල සහ සමහර අය අදහස් කරනවා අපිට නමස්කාර දේව මෙහෙ තියන්න පුළුවන් එකම දවස සෙනසුරාදා කියලා. මොකද සබත් කියන්නේ සෙනසුරාදාට. ඒ නිසා යම් අය ඉරිදට නමස්කාර දේව මෙහෙන් තියන්නේ නැහැ සෙනසුරාදාට තියන්නේ. පහුගිය කාලේ ඉන්ටර්නෙට් එකෙත් එවැනි ඉගැන්වීමක් කවුද මිනිස්සෙක් කරා ඉරිදා නෙමෙයි ඒක වැරදි අපි නමස්කාර කරන්න ඕන සෙනසුරාදා කියලා. අලුත් ගිවිසුමේදී දවසක නම නෙමෙයි වැදගත් වෙන්නේ. අපි සතියේ දවසක් උන්වහන්සේට නමස්කාර කරන්න වෙන් කිරීමයි. ඒ අතර ඉරිදා නමස්කාරයට වෙන් කිරීම බොහොම ප්‍රායෝගිකයි. මොකද බයිබලයේ සාක්ෂි තියෙනවා. මෙතන විශේෂයෙන්ම කියනවා සතියේ පළමුවෙනිදා වුන් රොටි කඩන්න රැස්ුණා කියලා. සතියේ පළමුවෙනිදා කියන්නේ ඉරිදාට. සෙනසුරාදාට නෙවෙයි. රැස්ුණා. ඔවුන් හොඳ උඩුමහලක් මේකට තෝරාගත්ත ත්‍රොවසේදී එතනදී යුතිකස් සම්බන්ධ සිද්ධියක් එනවා. කවුද මේ යුතිකස්? තරුණ කොල්ලෙක් උඩ 3 වෙනි මහලේ ජනේලේ උඩ ඉඳගෙන හිටියා. පාවුල්තුමාගේ දේශනාව එච්චර බෝරින්. පාවුල්තුමාගේ දේශනාව මධ්‍යම රාත්‍රී වෙනකන්. සමහරට මමත් දේශනා කරනවා ටිකක් වැඩිපුර වෙලා. සමහර අයට එපා වෙනවා වගේ දැනෙනවා. දැන් මධ්‍යම රාත්‍රී වෙනකන් පාවුල්තුමා දේශනා හේතුව පාවුල්තුමාට ආයේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. පාවුල්තුමා දන්නවා මේ මම අවසාන වටේට මේ එන්නේ කියලා. ඊළඟට රෝමයට යන්නයි පාවුල්තුමාගේ උවමනාව. එහෙනම් පාවුල්තුමා හැකි උපරිමය දෙන්නයි දැන් ලෑස්තිය. මේ තරුණයා උඩ 3 වෙනි මහලේ ඉඳලා පාවුල්තුමාගේ දේශනාව මැද්දේ නිදා වැටිලා වැටුණා බිමට. අපේ දේශනාවල නිින්ද යන එක අහන්න දෙයක්ද? පාවුල්තුමාගේ දේශනාවේ නිින්ද ගියා නම් මොකද කියන්නේ සිස්ටර්? සමහර අය මන් දන්නවා නිදා ගන්න අය. අහන්න දෙයක්ද මගේ දේශනාවේ නිින්දයයි කියලා පාවුල්තුමාගේ දේශනාවේ නිින්ද ගියා නම්? යුතිකස්ගේ සිද්ධියක් සඳහන් කරනවා. ඒක මම 5 වෙනි පියවර හැටියට ඒ ස්ථානේ කියනවා 27 සිට 12 දක්වා යුතිකස් සිටින. නමුත් දෙවියන් වහන්සේගේ හාස්කම යුතිකස් සුව වුණා. යුතිකස් වැටුණා. මැරෙන්න ඕන 3 වෙනි තට්ටුවෙන් බිමට වැටුනේ. නමුත් පාවුල්තුමා පහළට දුවලා ගිහිල්ලා කියනවා ඔහු තුල ප්‍රාණය තිබෙනවා. අරන් ගිහිල්ලා ඔහු ගැන යාඥා කෙරුවා. ඔහු නැකිටුණා. ඔහු සුව වුණා. ඔහු ගැන ඔවුන් බොහෝම සතුටින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරා. යුතිකස්ගේ සිද්ධිය තිබෙන්නේ 29 සිට සඳහන් කරනවා යුතිකස්ගේ සිද්ධිය. ඒ වගේම 6 වෙනි පියවරට පාවුල් මිලේතසේ 20:17 මිලේතසේට ආවා. ඔහු මිලේතසෙන් එපීසියට පණිවිඩය ආවා සභාවේ වැඩිමහල්ලන් කැඳ වූයේය. මිලේතසේට ගිහිල්ලා පණිවිඩකාරී යනවා එපීසියට මිලේතසේට එන්න සභාවේ වැඩිමහල්ලන්. ඔහු මිලේතසේට ඇවිල්ලා එපිසේ ඉන්න වැඩිමහල්ලන් උදෙසා මිලේතසේ රැස්වීමක් පවත්වලා එපිසේ වැඩිමහල්ලන්ව මිලේතසේට ගෙන්නගෙන ඒ ස්ථානයේ සභානායකයන් උදෙසා රැස්වීමක් පැවැත්වුවා. සම්මේලනයක් පැවැත්වුවා. පාවුල්තුමා අපිට පැහැදිලිව සඳහන් කරනවා ඒ ස්ථානයේ. ඒ මිලේතසේ දේශනාවේ සාරාංශය ක්‍රියා 20:18 ඉඳලා 35 වෙනකන් දිග කතාවක් තියෙනවා. පාවුල්තුමා ඔවුන් එක්ක කරපු විශ්වාසවන්ත සේවය ගැන සඳහන් කරනවා. පාවුල්තුමාගේ කැපවීමේ මෙහෙවර ගැන පාවුල්තුමා පෙන්වා දෙනවා. ඔහු මොන අදහසින්ද මේ සේවය කළේ? මොකද්ද විය යුත්තේ කියලා මිලේතසේ සම්මේලනයේ සාරාංශය 20:18 ඉඳලා 35 දක්වා කතා කරනවා. පැමිණෙන්න තිබෙන මුලාවන් ගැන කතා කරනවා. පැමිණෙන්න යනවා මුලා කරන්නන් බොරු ගන්වීම වෙනවා. මොකද පාවුල්තුමා දැන් දන්නවා මම ආයේ මේ පළාතට එන්නේ නැහැ. පාවුල්තුමා කියනවා මම ගියාට පස්සේ මෙතන ඉන්න සමහර අය වැටෙන්න යනවා. සමහර අය මුලා වෙන්න යනවා. මේ වගේ සිදුවීම් වෙන්න යනවා. ඒ නිසා පාවුල්තුමාට ඕනකම තිබ්බා ඔවුන්ට දෙන්න පුළුවන් උපරිමය දෙන්න. ඒ නිසා මිලේතසේ විශේෂ රැස්වීමක් කරා. මතක තියාගන්න මගේ සහෝදර සහෝදරිය. පාවුල්තුමාගේ හදවත තිබ්බේ සභාව ස්ථීර වෙන්න ඕන. සභාව විනාශ වෙන්න බෑ. සභාව මුලා වෙන්න බෑ. සභාව බිඳ වැටෙන්න බෑ. බොරු ඉගැන්වීම් වලට සභාව හැරෙන්න බෑ.
සභාව ලෙස තියෙන්න ඕන. පාවුල්තුමාගේ හදවතේ ඒ ගැන තිබුණා පුදුම ගින්දරක්. එහෙනම් පාවුල්තුමා සභාවෙන් සභාවට ගිහිල්ලා මිනිස්සුන්ව විශේෂයෙන්ම සභා නායකයන්ව සූදානම් කෙරුවා මේ කාරණාව උදෙසා. පාවුල්තුමා ඒක තමයි කරන්නේ මේ. මිලේතසේදිත් ඒ කොටසෙන් විශේෂ දෙයක් කළා. විශේෂයෙන්ම පැමිණෙන්න යන નિયમિત මුලා කරන්නන් ගැන කතා කරා. මතක තියාගන්න ක්‍රිස්තියානි සභා රාමුව ඇතුලේ මුලා කරන්නෝ පිරීලා ඉන්නවා. ක්‍රිස්තියානි සභා රාමුව ඇතුලේ මුලා කරන්නෝ පිරීලා ඉන්නවා. ඉන්ටර්නෙට් එකේ YouTube එක ඇතුලේ යහපත් උත්තම දේවදාසයන්ගේ දේශනා තියෙනවා වගේම මුලා කරන්නන්ගේ දේශනාත් තියෙනවා. ඒ නිසා ඔබ ළඟට ඉන්ටර්නෙට් එකෙන් කියන එන හැම එකක්ම රූපවාහිනී තිරයකින් ඔබ දකින්න නිසා විශ්වාස කරන්න යන්න එපා. මොකද හේතුව තිරිගු අතරේ කිරිඳි තිබෙනවා. මේ කොහෙද? මිලේතසේදී. දැන් මේකේ විශේෂ පද කීපයක් විතරක් බලමු. 20 18 19. 20 18 19 අපි දැන් කියුවා නේද? ඊළඟට 20 24 යම් විශේෂ පද. නමුත් මාගේ දිවීමද දෙවියන් වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමී යේසුස් වහන්සේගෙන් ලැබූ මෙහෙයද සම්පූර්ණ කිරීම පමණ මාගේ ජීවිතයේ වැදගත්ය. නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකිමි. පාවුල්තුමා කියනවා මගේ කැඳවීම සම්පූර්ණ කරන තරම් මගේ ජීවිතය වටින්නේ නැහැ. පුදුම ආකල්පයක් නේද? පාවුල්තුමා කියන්නේ මේ ජීවිතෙන් ඇති වැඩක් නැහැ දෙවියන් වහන්සේ මට දුන්න වැඩේ කරේ නැත්තම්. මේ ජීවිතය බාල්දුයි දෙවියන් වහන්සේගේ වැඩේ මම කළේ නැත්තම්. මත තියන්න අපි හැමෝටමත් මේක තමයි. මෙතන ඉන්නේ ක්‍රියාකාරී කණ්ඩායමක්. විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ මෙහෙවරවල යෙදෙන්න ඉදිරිපත් වෙන කණ්ඩායමක්. මතක තියාගන්න. ඔබගේ ආකල්පයක් තබා ගන්න. දෙවියන් වහන්සේගේ වැඩේ නිසිලස නොකරන්න මගේ ජීවිතේ බාල්දුයි. පාවුල්තුමා ඒක තමයි මෙතන කියන්නේ. 28 මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ විසින් තමන්ගේ රුධිරයෙන් මිලයට ගත් තමන්ගේ සභාව පෝෂණය කරන්න ශුද්ධාත්මයන් වහන්සේ යම් රැලක් හි නුබලා නායකයින් කොට නියම කළ සේක්ද? ඒ මුළු රැළ ගැනත් නුබලාම ගැනත් ප්‍රවේශම් වෙයල්ලා. වගකීමක් බාර වෙලා තිබෙනවා නම් යම් කෙනෙකුට. මේ විශේෂයෙන්ම මේ නායකයින්ට තිබෙ රැස්වීමක් වෙතන තියෙන්නේ. වැඩිමහල්ලන්ට තිබිච්ච රැස්වීමක් වෙතන තියෙන්නේ. යම් රැළක් වෙත ඔබ නායකයෙක් කළා පත් කෙරුවා නම් බයිබලේ පාවුල්තුමා කියන ඒ රැළ ගැන ප්‍රවේශම් වෙන්න. නුඹ ගැනත් ප්‍රවේශම් වෙන්න. හරි සීරියස් වැඩ කොටසක් අපිට තියෙනවා. සමහර අය සේවා ආරම්භ කරන මොනවද? තමාව සතුටු කරගන්න. අද බොහෝ එහෙම අය ඉන්නවා. සමහර සේවය අසාර්ථක කරගත්ත මිනිස්සු හිතනවා මොනවා හරි කරන්න ඕන. දැන් මොකද අර එක තැනක අසාර්ථක වුණානේ. දැන් ඒ හින්දා දෙවියන් වහන්සේගෙන් බේරෙන්න මම මොනවා හරි කරන්න ඕන කියලා හිතලා මොකක් හරි පටන් ගන්නවා සේවයක් කියලා කරන්න. වැරදි. අපි වැටිච්ච තැනට යන්න ඕන. එතනින් නැවත නැගිටින්න ඕන. නැත්තම් ආයේ මෙතන ඉඳලා පටන් ගන්න බෑ. මං කොතනද වැටුණු තැනට ආයේ යන්න ඕන. අකීකර පුත්‍රයා නැවතත් තමුන්ගේ වැටිච්ච පියා ඒ ස්ථානයට ගිහිල්ලා එතනින් පටන් ගත්තේ. එහෙම නැතුව ගමනක් නැහැ. මේක ප්‍රවේශම් ඇති වැඩක්. මේක වගකිය යුතු වැඩක්. පොඩි කාරණයක් නෙමෙයි මේක. පාවුල්තුමාගේ හදවතේ පිරීලා තිබ්බ ඒ වගකීම. ඊළඟට කාරණේ 7 වෙනි පියවර. 7 වෙනි පියවර හැටියට පාවුල්තුමා නැවත සිරියාවට පැමිණෙනවා. සිරියාව කියලා අදහස් කරන්නේ මේ භූමියට නැවත පැමිණෙනවා. මේ පළාතට පැමිණෙනවා. මිලේතසේ සිට තීර්ට නැව් ගමනකින් ආවා. තීර්ට. දැන් තීර් අයිති වෙලා තිබුණත් තීර් පළාතත් සිරියාවම තමයි. හරි මේ අපි ඉන්න මේ ලෙබනන් පළාතත් ඒ කාලේ සිරියාව. පාවුල්තුමා ආවා තීර්ට. තීර් කොහෙද තියෙන්නේ? ලෙබනන් එකේ. සයිදා වලට කිලෝමීටර් 35 40කට පස්සේ අරාබියෙන් කියන්නේ සූර් කියලා. සයිදා වලට එහා පැත්තේ තියෙන ප්‍රධානම නගරය. ගොඩාක් සෙනග ඉන්න විශාල නගරයක්. ඒ අනාදියේදී බේරූට් සයිදා ට්‍රිපොලි නෙමෙයි ප්‍රසිද්ධ. තීර් ප්‍රධාන වරායේ තිබ්බේ තීර්. ධනවතුන් හිටියේ තීර්. පරණියුසිම බලන්න. තීර් නුඹට දුක් වේ කියලා කියන්නේ නුඹේ ධනවත්කම ගැන ප්‍රකාශ කරන නුඹේ ආඩම්බරය ගැන ප්‍රකාශ කරමින් දොස් කියන හැටි බලන්න පරණියුසිමේ. ඒ තීර්. මිලේසසෙන් තීර්ට පාවුල්තුමා පැමිණෙනවා. ඒ 21 වෙනි පරිච්ඡේදයේ මේ ගැන සඳහන් කරන්නේ. තීර් ගෝලෙයින් සම්බ වෙලා පාවුල්තුමා දවස් 7ක් තීර්වල සිටිනවා. හේතුව නැව දවස් 7ක් නැවතිලා තිබ්බා බඩු බාණ්ඩයි බඩු පටවන්නයි. තීර් වරායේ. ඊට පස්සේ තීර් වලින් ඔවුන් යාක්ෂා කරලා පිටත් වෙනවා. තොලමසේ නැව් ගමන නිම කරනවා. තීර් වලින් ඔවුන් පිටත් වෙලා 21:5 තීර් වලින් පිටත් වීම ගැන කතා කරනවා. නමුත් ඒ දවස් ගත වූ විට පිටත්ව ගොස් අපේ ගමන ගියමුව. එතකොට අපේ කියලා කියන්නේ මෙතන කවුද තව ඉඳලා තියෙන්නේ? ලෝක්තුමත් ඉඳලා තියෙනවා නේද? අපි නුවරෙන් පිට වෙන තුරු ඔව්හු සියල්ලෝ තමුන්ගේ භාර්යාවන් හා දරුවන්ද සමග
අප කැටුව ආවෝය. අපි වෙරළෙහි දනින් හිඳ යාඥා කොට එකිනෙකාට සුභාචාර කොට නැවට නැගිනෙමු. නමුත් ඔව්හු තමුන්ගේ නිවසවලට හැරී ගියෝය. තීර්වල සභාවක් තිබිලා තියනවද? ඔව්. තීර්වල සභාවක් තිබිලා තියනව නේද? මේ තීර්වල හිටපු සහෝදරයෝ නෝන්නේ කැවිලා වෙරළේ ඉඳගෙන දනින් ඉඳලා වෙරළේ ඉඳන් යාඥා කරලා තියෙන්නේ. ඔවුන් පිටත් වෙන මොහොතේදී. ඔවුන් ඒ ස්ථානයෙන් පිටත් වුණා. ඔවුන් තොලමසෙන් නැව් ගමන නිම කරලා කයිසාරියට පැමිණුණා. කයිසාරියට පැමුණාම බයිබලයේ එතන තියෙනවා ඔව්හු පිලිප්ගේ නිවසේ නවාතැන් ගත්තා. පිලිප්ගේ නිවසේදී පාවුල්ට අනාගත වාක්‍යයක් ලැබෙනවා. වචනයක් ලැබෙනවා. පිලිප්ගේ නිවසේදී. දැන් මේක බොහෝ දුර නෙමෙයි. හරුත් මැප් එක. තීර්වලට ආවා, තොලමසේට ආවා, කයිසාරියට ආවා. ඒ ස්ථානයේ ඔහු නවාතැන් ගත්තේ කාගේ ගෙදරද? පිලිප්ගේ ගෙදර. පිලිප්ගේ ගෙදර පාවුල්තුමාට විශේෂ වචනයක් ලැබුණා 21:4. ගෝලයන් සොයාගෙන එහි සද්දවසක් සිටියෙමු. යෙරුසලමට යන්ට එපායයි ඔහු ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන පාවුල්ට කීවෝය. පාවුල්ට වචනයක් හම්බෙනව නේද? ඔව් පාවුල්ට වචනයක් හම්බෙනවා. 21:10-11 බොහෝ දවස් අප එහි නැවතුණු අතර අගබස් නම් එක් අනාගත වක්තෘ කෙනෙක් යුදෙන් ඇවිත් අප වෙතට පැමිණ පාවුල්ගේ ඉඟපටිය රැගෙන තමාගේ අත්පා බැඳගෙන යුදෙව්වරුන් මේ ඉඟපටිය අයිති වූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍ය ජාතින්ගේ අත්වලට පාවා දෙන්න ඕයයි ශුද්ධාත්මයන් වහන්සේ කියන සේකයි කිවේය. වෙන්න තියෙන දේ ගැන අනාගත වාක්‍යයක් ලැබුවා නේද පාවුල්තුමා? ඒක අහපු බොහෝ අය පාවුල්තුමාට කිව්වා යන්න එපා කියලා. පාවුල්තුමා කිව්වා මගේ හදවත දුර්වල කරන්න එපා. මේක මට වෙන්න තියෙන දේ නම් මම මේක ලබන්නම වෙනවා. ඒ ෆිලිප්ගේ නිවසේදී. පසුව අපි දකිනවා අවසාන පියවර හැටියට පාවුල්තුමා යෙරුසලමට පැමිණෙනවා. කලින් ඔහු ගමන් නිම කළේ අන්තිෝකියට ගිහිල්ලා මෙදා සැරේ ඔහුගේ ගමන නිම වුණේ යෙරුසලෙම්. දෙවැනි මිෂනාරි ගමනේදී ඔහු යෙරුසලමට ගොඩ වෙලා නැවත අන්තිෝකියට ගියා. නමුත් තුන්වෙනි මිෂනාරි ගමනේදී නැවත අන්තිෝකියට යන්න ඔහුට ලැබුණේ නැහැ. ප්‍රේරිතයන්ව මුණ ගැසෙනවා 21:15 සිට 20 දක්වා ප්‍රේරිතයන්ව මුණ ගැසෙනවා. ප්‍රේරිතයන් ඉදිරියේ තමුන්ගේ සාක්ෂි ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රේරිතයන්ට කීකරු වෙනවා. ඔහු පේත්‍රස්ට කීකරු වුණා. ඔවුන් යොහාන් යාකොබ්ට කීකරු වුණා. මේ බලවත් ගුරුවරයා, මේ මිෂනාරිවරයා ලෝක වටේ ගිහිලා සභාවන් ආරම්භ කරපු මිනිසයා නැවත තමුන්ගේ නායකයින් ළඟට ඇවිල්ලා කීකරුව වැඩ කරන්නට යෙදුණා. ඊළඟට ප්‍රේරිතයන්ට කීකරුණු නිසා ඔහු දේවමාලිගාවට ඇතුල් වුණා යම් බාරයක් ඔප්පු කරන්න. මොකද පාවුල්තුමා ලෝක වටේ ගිහිල්ලා සුභාරංචි කතා කරපු නිසා ජෙරුසලමට පණිවිඩය ඇවිල්ලා පාවුල්තුමා යුදෙව් දහමට ද්‍රෝහීව මිනිස්සෙන්ව කලඹනවා කියලා. ඒ නිසා ගෝලෙන් සිතුවා හොඳ නුවණට හුරු දේ තමයි පාවුල්තුමා යුදෙව් චාරිත්‍රයක් තුලින් යන එක. එතනදී මිනිස්සු දකි පාවුල්තුමා යුදෙව් චාරිත්‍රයට ගරු කරනවාය කියන එක. ඒ නිසා ඔවුන් වී තිබුණු බාරයක් ඔප්පු කිරීමට ඔවුන් කටයුතු කෙරුවා. දේවමාලිගාවට ඇතුල් වුණා. ඒ ස්ථානයේදී පාවුල්තුමාට විරුද්ධව ලෝකෙ වටින් ආපු යුදෙව්වරු ආයේ විශාල කැරැල්ලක් ඇති කෙරුවා. ඇති කරලා ඒක ප්‍රතිඵලයක් හැටියට පාවුල්තුමාව අත්අඩංගුවට ගත්තා. එතෙන් ඉඳලා පාවුල්තුමාගේ මරණය දක්වා පාවුල්තුමා සිරකාරයෙක්ව ජීවත් වුණා. හැබැයි ඒ හිර ජීවිතය තුළ පාවුල්තුමාව දෙවියන් වහන්සේ පාවිච්චි කරා පොත් ලියන පිණිස, ලියවිලි ලියන පිණිස පාවිච්චි කරා. හොඳයි. පාවුල්තුමාගේ ජීවිතය විශාල අභියෝගයක්. සභාවේ සිටින අපිට. ක්‍රියාපොත විශාල ආදර්ශයක් සභාවට. අපි මේ වෙලාවේ යාඥා කරලා අවසන් කරමු. හාලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ස්වාමීනි ඔබට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ පසුගිය කාලයේම ස්වාමිනී ක්‍රියාපත කරන කොටගෙන අපට උගන්වපු දේවල් නිසා ස්වාමිනිය තුල අපි බලවත් ආශිර්වාද ලැබුවා. සභාවක් ලෙස ආශිර්වාද ලැබුවා. ඇදිලිවතුන් ලෙස ස්වාමිනී අපි පුද්ගලිකව ආශිර්වාද ලැබුවා. සේවකයන් ලෙස ස්වාමිනී මේ බලවත් ඔබ වහන්සේ පාවිච්චි කරපු මිනිස්සුන්ගේ ජීවිත වලින් විශේෂයෙන්ම අද දවසේ මේ පාවුල්තුමාගේ ජීවිතෙන් අපි ස්වාමිනී ආදර්ශයක් ලැබුවා. ස්වාමිනී ශක්තියක් ලැබුවා, ආලේපයක් ලැබුවා. ස්වාමිනී අපිට උදව් කරන්න,
ඔබගේ රාජ්‍ය උදෙසා එවැනි ලෙස ක්‍රියා කරන්න. ඔබට අපි ගෞරවය මහිමය දෙමින් මේ වෙලාවේ ආරක්ෂා කරමින් බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්